අපි ගියවර පරිච්ඡේදය තුලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන 6 වන එකකයට අදාළ විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්න පටන් ගත්තා. අපි වසර කීපයක විභාග ප්‍රශ්න පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය සහ පිළිතුරු අපේක්ෂා කරන ආකාරය ගැන විශ්ලේෂණයක යෙදමින් කතා කරා. අපි අද ඒකේ ඉතිරි අභ්‍යාස ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම 2013 විභාග ප්‍රශ්න පත්‍රය තුල යොමු වෙච්ච ප්‍රශ්නය 3 රෝම ඉලක්කම් 3 වශයෙන් තනිකර මේක තනි ප්‍රශ්නයක් ෆුල් ආන්සර් ක්වෙස්චන් එකක් ආවේ කොටස් දෙකක් නෑ මේක සම්පූර්ණ ප්‍රශ්නයක් 3 රෝම ඉලක්කම් 3 කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජය මෑත කාලයේදී ගෙන ඇති ක්‍රමවේද විස්තර කරන්නම කියනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජයේ මෑත කාලයේදී ගෙන ඇති ක්‍රමවේද විස්තර කරන්න. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කරන්න. එකක් තමයි දැනට පවතින ණය ක්‍රම ගැන දැනුවත් භාවය ඇති කිරීම. දැනට පවතින ණය ක්‍රම ගැන දැනුවත් භාවය ඇති කිරීම අවශ්‍යමනේ. දැන් සමහර කුඩා ව්‍යාපාරිකයෝ ඉන්නවා ඒගොල්ලන්ට ඉල්ලුම තියෙනවා. ඉල්ලුම වැඩි කරන්න නිෂ්පාදනය වැඩි කරන්න එපා. නිෂ්පාදනය වැඩි කරන්න බෑ ධාරිතාවේ නැහැ. කම්හල තව කොටසක් විශාල කරන්න වෙනවා. සමහරට විදුලි ජනකයන්ටයක් අලුතෙන් ගන්න වෙනවා. ඔක තියෙන එක අපි තුමු විදුලි බල ධාරිතාවේ වදන මදි. එහෙනම් ධාරිතාව වැඩි ජෙනරේටර් එකක් ගන්න වෙනවා. ඔය වගේ දේවල් කරන සල්ලි නැහැ. මෙහෙම ණය ක්‍රම තියෙන බව අපට අවබෝධයකුත් ඇත්තේ නැහැ. ඒ නිසා මේ සුළු හා මධ්‍ය පරිමාණ නැත්නම් කුඩා හා මධ්‍ය පරිමාණ ඉලක්ක කරලා හදපු ණය යෝජනා ක්‍රම අනිවාර්යයෙන්ම හඳුන්වා දෙන්නට ඕනේ. ඒ පිළිබඳ දැනුවත් කරන්නත් ඕනේ. නැත්නම් තේරුම් නැහැ. මේක බැංකුව පවා විශාල මුදලක් වෙන් කරලා ණය මුදාහරින්න බලාගෙන ඉන්නවා. කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ දන්නේ නැතිකම නිසා ඒගොල්ලන් නොසෙව් භාණ්ඩයක් නිසා ඒගොල්ලෝ ණය ගන්න ඉදිරිපත් වෙන්නේ අපරාධය. ඒ නිසා රජයේ විදිහට වෙලා දැනුවත් කරන්න ඕනේ. දැන් මේක ක්‍රමවේද විස්තර කරන්නේ. විස්තර කරන්න කිව්වොත් සාමාන්‍ය විස්තර කිරීමක් අපේක්ෂා කරනවා. නම් කර විස්තරන්න කිව්වොත් අනිවාර්යයෙන්ම මේ වගේ පොයින්ට් එක ලියලා පැහැදිලි කරන්න ඕනේ. නමුත් මේ අවුරුද්දේ ඒ ළමයිගේ වාසනාවට මේ ක්‍රම විස්තර නැතුණාට මේ වගේ පොයින්ට් ෆෝම් එකකින් ලිව්වනම් එක කරුණකට ලකුණු එක ගානේ ලකුණු 4ක් ලබා දෙන්න තියෙනවා. හැබැයි ඒ වාසනාවන්ත භාවය හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්න එපා. අපි නිතරම අර ගිනුම් කරන අපි ඉගෙන ගන්න දරුවනේ ප්‍රූඩන්ස් කන්සෙප්ට් එක විචක්ෂණ සංකල්පය. ඒ විචක්ෂණ සංකල්ප වෙන වැඩ කරනවා. විචක්ෂණ සංකල්පය අනුව ගිනුම් කරන්නේදී ලාභ නැත්තම් වාසි ලැබෙනකන් ගිනුම් ගත කරන්නේ නැහැ. නමුත් අවාසි හෝ ලාභ ලැබෙන්න පෙරම අඩමාණ්ඩ ගිනුම් ගත කරනවා. තේරෙනවද? ඇයි? වාසි ලැබෙයි කියලා ගිනුම් ගත කරලා ලැබුණ නැත්තම් මොකද වෙන්නේ? ඒක අර්බුදයන්නේ. ඒක ලාභ ගිනුම් ගතලා දෙන ලාභ ඇවිල්ලා නැහැ. ඒ නිසා වාසියක් වෙන්න පෙර ගිනුම් ගත කරන්නේ විචක්ෂණ සංකල්පය අනුව. නමුත් අලාභයක් වෙයි කියලා අපි ඒකට සූදානම් අපි වෙන් කිරීම කරන ලාභය ගිනුම් ගත කරනවා. කමක් නැහැ. අලාභුරුත්වය වෙන් කිරීම වලින් කවර් කරගන්නවා. අලාභුන් නැත්තම් මොකද? තනිකර අධික ලාභයක්. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මේකෙත් එහෙමයි අපි නිතරම මේක විභාගයට හැමදාම මේ වගේ කරුණ වශයෙන් අහයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. විචක්ෂණ සංකල්පය අනුව අපි හිතමු විස්තර අපේක්ෂා කරනවා කියලා මේ වගේ පොයින්ට් එක ලියලා පැහැදිලි කරන්න පුරුදු වෙන්න. තේරෙනවද? ඒකතර ලියන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ නැත්නම් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහාම ණය ක්‍රම හඳුන්වා දී ඇතත් ඒ පිළිබඳව අඩු අවබෝධයක් පවතින බැවින් රජයේ මැදිහත් වී ජන සංවේදන මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳව දැනුවත් කළ යුතුයි. නැත්නම් රජයේ ජන සංවේදන මාධ්‍යයන් ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කළ යුතුයි. වගේ තාම කෙටි ලියන්න පුළුවන්. තේරුණානේ? දෙවෙනි එක. විධිමත් මූල්‍ය ක්‍රමයේ තුලින් ණය පහසුකම් ලබා ගන්න ආකාරය ගැන උපදෙස් දී. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට බැංකු පුරුද්ද නැහැ. මොකක්ද දරුවනේ මේ බැංකු පුරුද්ද නැහැ කියන්නේ? බැංකු පුරුද්ද නැහැ කියන්නේ බැංකුත් එක්ක ගනුදෙනු කරලා පුරුද්දක් නැහැ. තේරුණාද? දැන් මගේම සහෝදරයා විදේශගත වෙලා එනවා අවුරුදු දෙකක තුනක පස්සේ. පස්සේ මම යාට මං කියනවා මෙහෙම වා දැන් ෆොරින් කරන්සි වා මෙහෙට එවනවා. ඒ නිසා හොඳම දේ NRFC account එකක් කියලා මෙහෙම කියලා වාසි වෙලා ඔයා කැමති වෙනවා. මම එක්ක ගිහිල්ලා අපේ නගරේ ශාඛාවෙන් මම ඇප්ලිකේෂන් පුරවලා මම මේක කළා යාට අස්සන අරගෙන ඩොලර් 50කින් NRFC account එක ඕපන් කරාම ගානේ ඩොලර් 50. තේරුණාද? ඔයාලා පිළිගන්නවද දැන්ට අවුරුදු කියන්නේ ඒ account එක ඕපන් කරලා අවුරුදු 10ක් 12ක් යනකම්
10ක් 12ක් මට බැංක් ස්ටේට්මන්ට් එක මගේ ගෙදරට එන්නේ. 10ක් 12ක් යනකම්ම අර ඩොලර් 50ම විතරයි. ඩොලර් 50 අන්තිමට ඩොලර් 500 ගාණක් වෙලා තුන ඒක අවුරුද්දට පොලි වෙලා. එයි එයාට බැංකු පුරුද්ද නැහැ. බැංකු පුරුද්ද එදත් නෑ අදත් නෑ. අන්න ඒ වගේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයට බැංකු පුරුද්ද නැහැ. ඒ නිසා බැංකුවට ගිහිල්ලා බැංක් මැනේජර්ත් එක්ක සාකච්ඡා කරලා නැත්තම් ණය නිලධාරිය හමු වෙලා එයාගේ ප්‍රශ්නට උත්තර දීලා එයා දෙන ඇප්ලිකේෂන් පුරවලා ඕක කරන්න මහා වදයක් කියලා සලකනවා. බැංකු පුරුද්ද නැති අය. ලොකු වදයක් නෑ නේ. සරල දෙයක් තේරෙනවද? ඒ නිසා මොකද වෙන්නේ? ඒගොල්ලෝ අවිධිමත් මුදල් වෙළඳපොලේ. ඉන්ෆෝමල් මනි මාකට් කියලා එකක් තියෙනවනේ. අවිධිමත් මුදල් වෙළඳපොල කියන්නේ දරුවනේ පිළිගත් සම්ප්‍රදායන්ගෙන් තොරව. පිළිගත් සම්ප්‍රදායන්ගෙන් තොරව දැඩි කොන්දේසි යටතේ ණය මුදා හරින පුද්ගලයන් සහ ආයතන. අන්න ඒගොල්ලන්ගෙන් ණය ගන්න. ඒතර මාසෙට සමහර 5යි නැත්නම් 10යි. විධිමත් බැංකුවකින් ණයක් ගත්තා නම් අවුරුද්දටම 15යි නැත්නම් 20යි පොලිය යන්නේ. දැන් මේකේ මාසෙට 10ක්. අවුරුද්දට 120ක් පොලිය දෙනවා. ඒ කියන්නේ ණය ගත්තොත් ලක්ෂයක් ලක්ෂතර ගෙවන්න වෙනවා. ඉතින් අමාරුයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ව්‍යාපාර බංකොලොත් වෙනවා. එහෙම නැත්නම් තේරෙනවද? ඒ නිසා අවිධිමත් මුදල් වෙළඳපොළේ විධිමත් මූල්‍ය ක්‍රමය මගින්. මූල්‍ය ක්‍රමය කියන්නේ විධිමත් මූල්‍ය ආයතන. විධිමත් මූල්‍ය ආයතන වලින්ම ණය පහසුකම් ලබා ගන්න ආකාරය ගැන උපදෙස් දෙන්න ඕනේ. සමහරට මේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට පොඩි වර්ක්ෂොප් එකක් තියන්න පුළුවන්. තේරෙනවද? රාජ්‍ය නියෝජිතව කියලා වර්ක්ෂොප් එකක් තියලා කලින් දෙනුම් දීලා අපිට ගමේ පන්සලට වෙන්න පුළුවන්. නැත්නම් ගමේ පාසලේ විශේෂ ශාලාවකට රැස් කරලා නිවාඩු දිනක විශේෂ මිරිද වගේ දවසක මේගොල්ලෝ දැනුවත් කරනවා. ඔයගොල්ලෝ අහුවෙන්න එපා. මෙන්න ඔයගොල්ලන්ට බැංකු තියෙනවා. මෙන්න ණය ක්‍රම. මෙන්න මේවා වාසි. තේරෙනවද? දැනුවත් කිරීම කරන්න ඕනේ. තුන්වෙනි එක තමයි කුඩා පරිමාණ ව්‍යාපාර සාර්ථකව කළමනාකරණය කර ගැනීමට උපදෙස් සැපයීම. දැන් කුඩා පරිමාණ ව්‍යාපාරයක් වුණත් ඒක සාර්ථකව කළමනාකරණය කරගන්න පුළුවන්. අඩුම සම්පත් වලින් වැඩිම ප්‍රතිඵල දෙන විදිහට කළමනාකරණය කරන්න පුළුවන්. ඒ සඳහා උපදෙස් දෙන්න ඕනේ. මඟ පෙන්වන්න ඕනේ. දැන් නිකමට හිතන්න ආකිටෙක්චර් කෙනෙක්. ගෘහ නිර්මාණ ශිල්පියෙක්. තේරෙනවද? ගෙවත්තක් ඩිසයින් කරද්දි සමහරට පුංචි ඉඩමක්. තේරෙනවද? මේ වගේ. ඉඩම පුංචි. ඉඩම පුංචි. මේ වගේ පුංචි ඉඩමක්. මේකේ ගේත් හදනවා. පිටිපස්සෙත් පොඩි මිදුලක් තියෙනවා. පොඩි ගරාජයකුත් මේකට අනුබද්ධ කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ පැත්තේ පිහිනුම් තටාකයකුත් තියෙනවා. ඒ වගේ මෙතන පළතුරු වෙනකුත් තියෙනවා. මෙතන එළවලු තියෙනවා. මෙතන ගේට්ටුවකුත් තියෙනවා. මේක පාරකුත් තියෙනවා එන්නේ. සියල්ලම තියෙනවා. හරි පුදුමයිනේ. දැන් අපිට දැන් ඔක කරන්න බෑනේ. අපිට පර්චේස් 20ක් 30ක් තිබුණොත් එත්මදි. අපිට වවන්න අක්කරයක් විතර ඕනේ. එහෙමනේ කියන්නේ. ස්විමින් පූල් එකක් හදන්න බෑ පර්චේස් 20 ගෙඩ වගේ. මොකද බැරි හදන්න පුළුවන්. කලමනාකරණය. ඒ වගේ සීමිත තියෙන සම්පත් සීමිතයි තමයි. ඒ සීමිත සම්පත් වඩා හොඳින් කළමනාකරණය කරගත්තොත් කුඩා පරිමාණ සුළු පරිමාණ කියලා ભેදයක් නැහැ. ඒගොල්ලන්ට ලාභදායී ලෙස මහා පරිමාණ ව්‍යාපාර කරා ගමන් කරන දවස වැඩි ඈතක නොවේ. තේරෙනවද? සීමිත සම්පත් ටික හරියට කළමනාකරණය කරලා ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු කාර්යක්ෂම කරගත්තොත් එයාට වැඩි ඈතක නැහැ මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් වශයෙන් බෞද්ධිස්ම වෙන්නේ. ඊටාම කෙටි කාලයක් තුල එයාට මහා පරිමාණ ව්‍යාපාරිකයා කියන බෞද්ධිස්ම භාවය ලබා ගන්න පුළුවන්. තේරෙනවද? ඊළඟට හතරවෙනි එක. තිරසාර ලෙස ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට හෝ පෞද්ගලික මූල්‍ය තත්ත්ව හොඳින් පවත්වා ගැනීමට අදාළ ආදායම් මහ වියදම් කළමනාකරණය පිළිබඳ මඟ පෙන්වීම. මේ කියන්නේ තිරසාර කියන එක දවසකට මෙතන ස්ථිරසාර කියන්නේ සෑහෙන දීර්ඝ කාලයක් ව්‍යාපාරය අවශ්‍ය තියෙන ලයිෆ් ටයිම් එක අපි කියන්නේ. තේරෙනවද? ලයිෆ් සයිකල් එක දික් වෙන්න ඕන. දීර්ඝ කාලයක් ව්‍යාපාරයේ බිඳ නොවැටි පවත්වාගෙන යන්නත් ඒ වගේම ව්‍යාපාරේ හිමිකරුවන්ගේ පෞද්ගලික මූල්‍ය තත්ත්වයන් හොඳින් පවත්වාගෙන යන්න. ඒ කියන්නේ අපි ව්‍යාපාරය කරගෙන අපි හොඳින් පෞද්ගලික අපේ ජීවිතේත් පවත්වාගෙන යනවා. අපට අගහිකම් නැහැ. අපේ දරුවන්ට හොඳට උගන්වනවා. අපි හිතමු හොඳ පාසල් වලට යවනවා. දේශ විශ්වවිද්‍යාල වලට යවනවා. තේරුණාද? අපි හොඳ මේ සුවපහසුතා ඇති කරගන්නවා අපේ පෞද්ගලික ජීවිතේ. අන්න එහෙම වෙන්න එපේ. අපි ව්‍යාපාරයේ ලාභදායී ව්‍යාපාරයක් සාර්ථක ව්‍යාපාරයක් කරලා අපේ ජීවිතේ කටුක ජීවිතයක් නම් අපි පවක් නෙදරුණ ගෙවන්නේ. පව් ගෙවන්න ඕනේ නැහැ. ඒ නිසා අපි පෞද්ගලික ජීවිතේ පෞද්ගලික මූල්‍ය තත්ත්වයක් හොඳින් පවත්වාගෙන ගිහිල්ලා ව්‍යාපාරයත් සාර්ථකව පවත්වාගෙන යනවා නම් තමයි තිරසර බවක් ඇති වෙන්නේ. ඒ කියන්නේ දීර්ඝ කාලයක් ව්යාපාරේ පැවැත්ම තියෙන්නේ. අන්න ඒ සඳහා අපේ ආදායම් වියදම් නම් බැලන්ස් කරගන්න වෙනවා. ආදායම් වියදම් බැලන්ස් කරගන්න වෙනවා.
අපි පෞද්ගලික ජීවිතයේදී වෙනසක් වෙන්න කියලා සතියකට එක දවසක් අපි පිටින් ආහාර ගන්නවා. හරිද? අපිට සාමාන්‍යයෙන් සතියකට අපට ව්‍යාපාරයෙන් අපිට සතියකට ගන්න පුළුවන් රුපියල් 20000ක් නම් ඒ 20000 අරගෙන එක සතියකට අපි රැයට කන්න කියලා යනවා. අපි හිතමු 4 ස්ටාර් නැත්නම් 5 ස්ටාර් හොටල් එකක භෝජනාගාරයක 20000ම ඉවරයි. 20000ම කරන් ඉවරයි. ඒක වෙන්න බෑ. එහෙනම් අපි අනිවාර්යෙන් යන්න ඕනේ සාමාන්‍ය භෝජනාගාරයකට. නැත්නම් ඉන්දියන් කුෂන් එහෙම කියලා තියෙන ඒ වගේ තැනකට ගිහලා අපි ඉන්දියන් ආහාර වේලක් ගන්න රුපියල් සමහර 2000ක විතර ෂේප් වෙනවා. සල්ලි ටික ඉතුරු. සතියටම අපිට බැලන්ස් වෙනවනේ. හැබැයි තව කලක් ගිහිල්ලා අපිට සතියකට රුපියල් ලක්ෂයක් වගේ එනකොට අන්න 5 ස්ටාර් හොටල් එකකින් ගිහලා කෑම වේලක් කෑවත් කමක් නැහැ. හැබැයි එකපාරයි. සතියේ දෙපාරක් ගියොත් මොකද වෙන්නේ? ලක්ෂෙ මදි වෙනවා. ඒ වගේ අන්නේ ආදායම් වියදම් බැලන්ස් කරගන්න. ආදායම් වියදම් කළමනාකරණය කරගත්තොත් පෞද්ගලික ජීවිතයේ මූල්‍ය තත්ත්වයක් අපි යහපත් වෙනවා. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වයක් හොඳ වෙලා ව්‍යාපාරයේ ඒ අතිරික්ත මුදල් ප්‍රත්‍යායෝජනය කරමින් ඉක්මනටම මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් වශයෙන් අපිට ක්‍රියාත්මක වෙන්න හැකියාව ලැබෙනවා. පැහැදිලිද? ඊළඟට අපහසුතාවයන්ට පත්ව සිටින ණය ගැනුම්කරුවන්ට පුනරුත්ථාපනය වීම සඳහා උපකාරී වේ. ඒ කියන්නේ ණය අරගෙන විවිධ හේතු මත අනපේක්ෂිත හේතු මත ණය ගෙවාගෙන බැරින අවස්ථා තියෙනවා. අපි හිතමු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් කරන්නේ කෘෂිකර්මාන්තර සම්බන්ධ ව්‍යාපාරයක් කියන්නකො. මෙයා ණයක් අරගෙන අපි හිතමු අලුතෙන් වගා කරනවා කහ. මේ දවස්වල විශාල කහ ඉල්ලුමක් තියෙන නිසා කහ වගාවක් කරනවා. නරක වෙලාවට ඒ වව් දවස් ඉඳන් එක දිගට මාස එකමාරක් විතර වහිනවා. වැස්ස වැඩිකමට වතුර වැඩිකමට මොකද වෙන්නේ? ඒ වගාව ඒ බීජ තැඹිලා විනාශලා යනවා. අනපේක්ෂිතයි. කරන්න දෙයක් නැහැ. වගාව ඉවරයි. දැන් මොකද වෙන්නේ? ඒ වගාව සාර්ථක වුණා නම් ඒ අස්වැන්නෙන් ගත්ත ණය මුදලෙන් 50 ගුණයක ආදායම උපද්දවන්න තිබුණා. ණය ගෙවන එක බොහොම සරල දෙයක්. අනපේක්ෂිත දෙයක්. ගෙවගෙන දියන්නේ නැහැ. දැන් මෙයා අසරණයි. මෙයා වංච කළේ නැහැ. ණය අරගෙන මෙයා පෞද්ගලික පරිභෝජනෙ ගත්තේ නැහැ. නරක පුරුදු වලට මෙයා පාවිච්චි කරේ නැහැ. තේරුණාද? නමුත් අනපේක්ෂිතව මෙයාගේ වෙලාව අපි කියන්නේ වෙලාව හොඳ නැහැ කියලා. වෙලාව හොඳ නැති කමට හරි කමක් නැහැ. මේ වගේ දෙයක් වුණා. දැන් මොකද මේ ණය ගෙවා ගන්න විදියකුත් නැහැ. දැන් ව්‍යාපාරින් එහාට පුරුල් කිරීමත් නැවැත්තුවා. හරිද? සාමාන්‍ය එදිනෙදා ව්‍යාපාර කරගෙන යන කාර්ක ප්‍රාග්ධනයක් නැහැ. එදිනෙදා දැන් හිඟවන බඩු මෙයා ගන්න එපා. අමුඩුව වෙන අමුඩුව ගන්න ඕනේ. අලිවි කරන ව්‍යාපාරයක් නේ විකුණුම් බහන්න ගන්න ඕනේ. දැන් හිර වෙලා ඉන්න. අන්න එහෙනම් අපහසුතාවන්ට පත් වෙලා සිටින ණය ගැනුම් කරුවොරපත් වෙන එහෙනම් එයාට පුනරුත්ථාපනය වෙන්න උපකාර කරන්න ඕනේ. එහෙනම් ඒකට තමයි වෙන්චර් කැපිටල් කම්පැනිස් ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම් කියලා සංකල්පයක් රජේ හඳුන්වලා තියෙනවා. ඒ ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම මොකද කරන්නේ? මේ ණය හිමියන්ට මේ ණය ගැතිය වෙනුවෙන් මෙයාගේ ණය ටික අපි බැංකුවකට ගෙවලා දානවා. බැංකු ණයක් නම් ගත්තේ බැංකුවට ඒ ණය පියවන. දැන් මෙයා නිදහස්. බැංකුවට තිබිච්ච බැඳීමෙන් වගකීමෙන් අයින් කරලා මේ ණය ඊටාම සාධාරණ පොලයක් එකතු කරලා මෙයත් එක්ක කතා කරලා මෙයාට අවුරුදු 2න්ද 3න්ද 5න්ද ගෙවන්න පුළුවන් කාල පරිච්ඡේද හදලා දෙනවා. මාසික ඊටාම කුඩා වාරිකයක්. ඒක දරන්න පුළුවන්. අනිතර මෙයා පුංචි වාරිකයක් ගෙව ව්‍යාපාරේ සාර්ථකව පවත්වාගෙන යනවා. අන්න ඒ වගේ දේවල් කරන් රජයේ මැදිහත් වෙන්න ඕනේ. මෙයා ණය ගත්තා. ණය ආපසු ගෙවන්න බැරුණා. අපි ප්‍රජායක් වශයෙන් අපිට කරන්න දෙයක් නැහැ. බැංකුවට කරන්න දෙයක් නැහැ කියලා මෙයාට තර්ජන කළා හරියන්නේ නැහැ. තේරෙනවද? මෙයාට තර්ජන කළා හරියන්නේ නැහැ. මෙයා උසාවිය ගිහලා හිරිය දැම්මත් වැඩක් නැහැ. ඒක නෙවෙයි වෙන්න ඕනේ. මෙයාව පුනරුත්ථාපනය කරන්න. මෙයාගෙන් ඒ ණය අය කරගන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. අර කිව්වා වගේ ක්‍රමවේදයක් හැදුවොත් එහෙම මෙයා ඒ ණය ටික ටික ගෙවනවා. ඊට අමතරව මෙයා ව්‍යාපාරෙත් සක්‍රිය කරනවා. එහෙනම් ජාතික නිෂ්පාදනයේ දායකත්වය ලැබෙනවා. රැකියා නියුක්තියට අවස්ථා උදා වෙනවා. ප්‍රාදේශීය සංවර්ධනයේ නගා වෙනවා. අපි කිව්ව කුඩා පරිමාණ ව්‍යාපාර වලින් ජාතික ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභත් ලැබෙනවා. පැහැදිලි නේද? ඔන්න ඔයගේ ක්‍රියාමාර්ග කීපයක් අනුගමනය කරන්න ඕනේ. ඒකෙන් කරුණු 4කට ලකුණු එක ගානේ ලකුණු 4ක් දුන්නා. තේරෙනවද? මේව හදිස්සියෙන් නම් කර පැහැදිලි කරන්න આવොත් මේ උත්තරේ මැදි. ඒතර විස්තර කරන්න අන්තිමට කියන්නකො එහෙනම් ලියනවා අපහසුතාවට පත්ව සිටින ණය ගැනුම් කරන පුනරුත්ථාපනය කිරීම කියලා දාන්න ඕනේ. මොවුන්ට විශේෂ හේතු මත ලබාගත් ණය මුදල් ගෙවීම අපහසු බැවින් ඔවුන්ට දීර්ඝ කාලයක් තුල කුඩා වාරික වශයෙන් ණය ගෙවීමට ක්‍රමවේදයක් සලස්වා දී යුතුයි. අන්න ඒ වගේ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. තේරෙනවද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2013 විභාග ප්‍රශ්නයක් මේක. තුන්වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 2. බොහෝ රටවල රජයන් කුඩා ව්‍යාපාර ඒකක සංවර්ධනය උනන්දු කරවීමට විශේෂ කැමැත්තක් දක්වයි.
මේට හේතු කවරේදයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. මේ ප්‍රශ්නේ මීට ඉස්සෙල්ලත් විභාග ප්‍රශ්න යොමු වුණා. අපි කතා කරා මේ ප්‍රශ්නේ මතකද? ඒ ප්‍රශ්නේ මත අහන ස්වරූපය වෙනස් කරලා ඇහුවා. බොහෝ රටවල රජයන් කුඩා ව්‍යාපාර ඒකක නැත්නම් කුඩා ව්‍යාපාර සංවිධාන සංවර්ධනය කරන දියුණු කරන්න උනන්දු කරවීමට විශේෂ කැමැත්තක් දක්වනවා. මේට හේතු කවරේදයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආශ්‍රයෙන් අපේ රට උදාහරණ කරමින් පැහැදිලි කරනවා. එහෙනම් කුඩා ව්‍යාපාර වලින් ජාතික ආර්ථිකයට වාසි ලැබෙනවා. ඒ වාසි ලබා ගැනීම සඳහා තේරුණාද මේ ව්‍යාපාර දියුණු කරන්න සංවර්ධනය කරන්න රජයක් විදිහට වෙනවා. මොනවද හේතු? කුඩා පරිමාණ ව්‍යාපාර ශ්‍රම සූක්ෂම නිසා රැකියා අවස්ථා සැපේ. කුඩා පරිමාණ ව්‍යාපාර බොහෝමයක් දරුවනේ ශ්‍රම සූක්ෂමනේ. ඒ කියන්නේ යාන්ත්‍රීකරණය අඩුයි. රොබෝ තාක්ෂණය ඉතාම අඩුයි. එහෙනම් යන්ත්‍ර තිබුණා සම්ප්‍රදායික යන්ත්‍ර මිනිස් ශ්‍රමය මැදිහත් වෙලා ක්‍රියාත්මක කරන යන්ත්‍රෝපකරණ තමයි අවශ්‍ය වෙන්නේ. තේරුණාද? එහෙනම් වැඩිපුර රැකියා අවස්ථා සපයන්න පුළුවන්. එහෙනම් විශේෂයෙන්ම ප්‍රාදේශීය මට්ටමින් තියෙන රැකියා වියුක්තියට ප්‍රාදේශීය ස්ථානගත කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින් විසඳුම් ලබා දීලා රැකියා වියුක්ති ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් රජයට. අන්න ඒ නිසා රජයක් උනන්දු වෙනවා මැදිහත් වෙනවා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යන්න. දෙවෙනි එක තමයි ප්‍රාදේශීය සම්පත් භාවිතය නිසා ප්‍රාදේශීය සංවර්ධනය. දැන් ප්‍රාදේශීය වශයෙන් ඕනෑතරම් සම්පත් තියෙනවා වැඩ අරගෙන නැහැ. ප්‍රයෝජනට ගත්තේ නැති. අපි කියනවා සේවා වියුක්ත සම්පත් කියලා. දැන් ප්‍රාදේශීය වශයෙන් කොහොමත් එක්ක යටිතල පහසුකම් නැහැ. එක්ක තියෙනවා ප්‍රමාණවත් නැහැ. විදුලිය තියෙනවා තෙකලා විදුලිය නැහැ. තේරුණාද? ඒ කියන්නේ සිංගල් ෆේස් තියෙන්නේ 3 ෆේස් නැහැ. සාමාන්‍යයෙන් ඒ සිංගල් ෆේස් තියෙන තැනක මහා පරිමාණ කම්හලක් ස්ථානගත කරලා දැවැන්ත යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ. මොකද 3 ෆේස්ම ඕනේ. අපි හිතමු සිංගල් ෆේස් වලින් ක්‍රියාත්මක කරා කියලා ක්‍රියාත්මක කළොත් ඒ යන්ත්‍රය වැඩ කරන සෑම වෙලාවකම වැඩි විදුලි ධාරිතාවයක් උපයෝජනය කරන යන්ත්‍රයට. එතකොට අවට ගෙවල් වල මොකද වෙන්නේ? කරන්ට් එක ඩ්‍රොප් වෙනවා. අපි කියන ලයිට් ඩිම් වෙනවා කියලා. ඒක ලයිට් නිවිලා අපහු වෙනවා. අන්න අවට ගෙවල් වලින් කම්ප්ලේන්ට් එක දානවා. අදාළ බලාධිකාරියට මොකද වෙන්නේ? අපේ කම්මහලට තහනම් නියෝගයක් කරන උසාවිය. එක්කෝ ජාතික පරිසර සංරක්ෂණ බලපත්‍රය අවලංගු කරනවා. තේරෙනවද? එහෙම ප්‍රශ්න වෙනවනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය මට්ටමින් මහා පරිමාණ ව්‍යාපාරයක් යන්නේ කලාතුරකින් තමයි. ප්‍රාදේශීය වශයෙන් මහා පරිමාණ ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට යන්ත්‍ර අඩුවෙන් පාවිච්චි කළත් කුඩා යන්ත්‍රයක් සිංගල් ෆේස් එක වැඩ කරන්න පුළුවන්. අන්න එහෙනම් යටිතල පහසුකම් වල අඩුපාඩුවක් තිබුණත් ප්‍රාදේශීය වශයෙන් කුඩා පරිමාණ ව්‍යාපාර ස්ථානගත කරන්න පුළුවන්. ස්ථානගත වෙන්නේත් එහෙමයි. ඒ නිසා ප්‍රාදේශීය සම්පත් වලින් වැඩ ගන්න පුළුවන්. දැන් ප්‍රාදේශීයව තියෙන සම්පත් හඳුනාගෙන ඒ සම්පත් වලින් ඒ සම්පත් නිෂ්පාදන සාධක වශයෙන් යොදාගෙන යම් නිෂ්පාදනය කරන්න පුළුවන් ව්‍යාපාර තමයි අරබන්න ඕනේ. ඒතර මොකද වෙන්නේ? අන්න ප්‍රාදේශීය සම්පත් සේවා නියුක්ති තත්ත්වපත් වෙනවා. ප්‍රාදේශීය වශයෙන් සම්පත් නාස්තිය නතර වෙනවා. ප්‍රාදේශීය වශයෙන් ව්‍යාපාර ස්ථානගත වුණා. යටිතල පහසුකම් තව සංවර්ධනය කරන්න වුණා. මිනිස්සුන්ට ඍජු හා වක්‍ර රැකියාව අවස්ථා ලැබුණා. මිනිස්සු හොඳ භාණ්ඩ ආසේව පරිභෝජනය කරා. ජීවන තත්ත්වය ඉහළ ගියා. ඒ නිසා ගම දියුණු වුණා. එහෙනම් ප්‍රාදේශීය සම්පත් භාවිතා කිරීමෙන් ප්‍රාදේශීය සංවර්ධනය කරන්න පුළුවන් නිසා රජයක් පවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල පැවැත්ම කරේ උනන්දු වෙනවා. තුන්වෙනි සාධකය තමයි අඩු ප්‍රාග්ධනයකින් පහසුවෙන් ආරම්භ කළ හැකි නිසා. දැන් දරුවනේ ලංකාවේ සමස්ත ව්‍යාපාරිකයන්ට ප්‍රශ්නේ තමයි ප්‍රාග්ධන උන්නතාවය. ඒ වුණොත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒක උග්‍ර ප්‍රශ්නයක්. අංක 1 ගැටලුවක්. තේරුණාද? විශාල ප්‍රාග්ධනයක් නැහැ. දැන් ව්‍යාපාරික දැනුම තියෙනවා. නවෝත්පාදන හැකියාව තියෙනවා. නව තාක්ෂණය භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. නමුත් සල්ලි නැව කරන්න. නමුත් කුඩා මුදල් ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් කුඩා මුදල් ප්‍රමාණයකින් පහසුවෙන් ආරම්භ කළ හැකි මොකද්ද? සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර. එහෙනම් තියෙන මුදල් ප්‍රමාණය අනුව ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාර වර්ගය මේකයි. එසේ ආරම්භ කිරීම තුළින් අඩු ගානේ ගමට රැකියාව ටිකක් දෙන්න පුළුවන්. ගමේ සම්පත් පාවිච්චි කරලා නිෂ්පාදන සාධක වශයෙන් ගමේ සම්පත් නාස්තිය අඩු කරන්න පුළුවන්. වක්‍ර රැකියාව බිහි කරන්න පුළුවන් නේ. ඒ නිසා එහෙනම් සුළු ප්‍රාග්ධනයකින් හරි ආරම්භ කරන්න පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් නිසා කුඩා පරිමාණ ව්‍යාපාර වැදගත් වෙනවා. ඊළඟට ප්‍රාදේශීය සංවර්ධනය නිසා නගරයට ඇදීන ජනගහනය අඩු වී.
දැන් මහා පරිමාණ ව්‍යාපාර විතරක් නගර ආශ්‍රිතව ස්ථානගත වුණා නම් ගමේ කුඩා ව්‍යාපාරවත් නැත්නම් මොකද වෙන්නේ? එහෙනම් ගමේ ඉන්න තරුණ තරුණියොත් වැඩිහිටියොත් රැකියාව සොයාගෙන එනවා නගරයට. ආවම රැකියාව සොයා ගන්න. ඒතර ඒ ගමත් නගරේතර දුරස්ත භාවය වැඩි නම් දිනපතා සතියක් දෙකක් එනකොට හොඳට හෙම්බත් වෙනකොට ගමන එපා වෙනවා. ගෙවල් වල අයගෙත් ආශිර්වාදය ඇතුව නගරේම ස්ථානගත වෙලා එක්ක නවාතැන්ගත වෙනවා. නැත්තම් ඔය ඇනෙක්සියක් වගේ පුංචි නිවාස කොටසක පදිංචි වෙනවා. එක්ක ගයක් කුලියට ගන්න ඔහොම වෙන්නේ. එහෙම වුණාන් පස්සේ ගමේ ජනගහනය නගරයට සංකේන්ද්‍රණය වෙනවා. අන්න ඒතර නිවාස ප්‍රශ්නය, සෞඛ්‍ය ප්‍රශ්නය, ඒගොල්ලෝ විවාහ කරන ඒගොල්ලෝ දරුවන් පාසලට ඇතුළත් කර ගැනීම ප්‍රශ්නය, විභාග ප්‍රශ්න නේ ප්‍රශ්න ගොන්නක් ඇති වෙනවා. ඒ නිසා ගමෙත් ඇති වෙන ප්‍රශ්නයක් ගමේ පුහුණු ශ්‍රමය නැතිකම. ගමේ පුහුණු ශ්‍රමය ඉන්නේ නගරේ. එහෙනම් ගමේ පුහුණු ශ්‍රම නැතිකමෙන් ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්නත් ප්‍රශ්න ඇති වෙනවා. මේ දෙකටම හොඳම විසඳුම මොකද්ද? ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති වෙන්න පුළුවන් නිසා ගමේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ස්ථානගත කරන්න. කරාම ගමේ ඉන්න හැමදෙනාම නගරයට එන්න උත්සාහ කරන්නේ. ගමේ රැකියාව තියෙනවනේ. ගමේ රැකියාව නැති වුණොත් තමයි නගරෙට එන්න බලන්නේ. එහෙනම් ගමේ මිනිස්සු නතර වෙනවා. රැකියාව අවස්ථා උදා වෙනවා. ජීවන තත්ත්වය ඉහළ යනවා. එහෙනම් ගමෙන් නගරයට ඇතිවන අහිතකර ශ්‍රම සංචලතාවේ නැති වෙලා යනවා. ඒ නිසා නගරය තුල ඇතිවන සමාජ ප්‍රශ්න බැහැර කරගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිනේ? ඊළඟට ආදායම් ව්‍යාප්ති විෂමතාවම වී. ආදායම් ව්‍යාප්ති විෂමතාවම වෙනවනේ. දැන් නගරේ පමණක් මහා පරිමාණ ව්‍යාපාර ව්‍යාප්ත වෙලා. නගර වැසියන්ට පමණක් ඍජු රැකියාව සහ වක්‍ර රැකියාව අවස්ථා උදා කරනවා. ඔබ දන්නවා ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාර තියෙන නගර දන්නවා රත්මලාන. කොළඹ අපි කොළඹ ගත්තොත් රත්මලාන. ඒ වගේම කටුනායක, හෝමාගම ඔය වගේ ප්‍රදේශ ගත්තම ඒ ප්‍රදේශවල ඔබ දන්න අයත් ඇති. මම දන්න අයත් ඉන්නවා. සමහර අයගේ ප්‍රධාන ආදායම් මාර්ගය නවාතැන් පහසුකම්. ගෙදර කාමර කීපයක් හදලා හරි කාමර 4-5ක් දුන්නම එක කාමරයක දෙන්න ගානේ පස්සේ දෙන්න ගානේ දැම්මත් 3 දෙනා ගානේ දැම්මත් කාමර පහක් නම් 15 දෙනෙක්. එක්කෙනාගේ රුපියල් 5000 ගණන් ගත්තා 75000ක් හම්බ වෙනවා මාසෙට. ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්. ප්‍රධාන ආදායම් මාර්ග වක්‍ර රැකියාව. තව සිල්ලර වෙළඳ ව්‍යාපාර, ආහාර පාන අලෙවි කරන ව්‍යාපාර නේ විවිධ සේවා සපයන ව්‍යාපාර ඇති වෙනවනේ. තේරෙනවද? ඒකෙන් වක්‍ර රැකියාව ඇති වෙනවා. හැබැයි ගමේ රැකියාව නැහැ. ඒ ගමේ ව්‍යාපාර නැහැ. අන්න ගමේ අයගේ ආදායම් නැහැ. ආදායම අඩු වෙන අන්න ඇති නැති පරතර ඇති වෙනවා. ඕක වෙන්නේ නැහැ. ප්‍රාදේශීය වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යාප්ත කරොත් ගමේ මිනිස්සුන්ටත් ඍජු වක්‍ර රැකියාව අවස්ථා ඇති වෙනවා. ආදායම් ලැබෙනවා. එහෙනම් නගරේත් ගමෙත් අතර ආදායම් බෙදියාම විෂමතාවය මොකද වෙන්නේ? අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඕනම රජයක් කැමති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල පැවැත්ම දීර්ඝ කාලීනව තියෙනවා දකින්න. ඒ නිසා උදව් කරන්න කැමතියි. ඊළඟට වඩා හොඳ ව්‍යවසායකින් බිහිවීම. සමහර විට හොඳම ව්‍යවසායකෙන් එළියට ආව කුඩා ව්‍යාපාර කරනවා. මහා පරිමාණ ව්‍යාපාර වල ඉන්නේ. තේරෙනවද? කුඩා ව්‍යාපාරයෙන් එළියට එන ව්‍යවසායකයා තමයි මහා පරිමාණ ව්‍යාපාරයත් ග්‍රහණය කරගන්නේ. ඕක හරියට මම ඉස්කෝලේ කාලේ ඒ ප්‍රදේශයේ තිබුණා සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගයක්. මේ ඉස්කෝලෙන් තමයි ඒක සංවිධානය කරන්නේ. තවමත් මම දන්න තරමින් තියෙනවා. අපිට දැන් බලන්න වෙන්නේ. දිගටම තියෙනවා. ලංකාවේ දක්ෂ පිහිනුම් සූරයෝ එකකින් බිහි වුණා. එතකොට ඒ අපේ පාසල නතර තව පාසලක් තියෙනවා. ඒ පාසල ටිකක් විතර පහළ මට්ටමේ කියලා තමයි සලකන්නේ. දැන් එහෙම නෑ. දැන් පාසල් දෙකම හොඳයි. ඉතින් දෙවන තැන දෙන පාසලෙන් සාමාන්‍යයෙන් පිහිනුම් තරඟේ 3 වෙනිය 4 වෙනිය 5 වෙනිය වගේ එන අය ඉන්නවනේ. ඒගොල්ලෝ ඊළඟ අවුරුද්ද අපේ පාසලට ගන්නවා. තේරුණාද? අර පාසලේ 4 වෙනිය 3 වෙනිය වෙනකොට දන්නවා ඊළඟ ස්විමින් මෙයා තමයි ෆස්ට් එන්නේ. ඒතර ඒ ෆස්ට් ටයිම් අපේ පාසලට කීර්ති නාම අපේ පාසලේ ගන්නවා. අන්න ඒ වගේ තමයි කුඩා ව්‍යාපාරයෙන් තමයි ව්‍යවසායකෝ එළියට එන්නේ. ඒ ව්‍යවසායකයා තමයි ඊට පස්සේ මොකද වෙන්නේ? මහා පරිමාණ ව්‍යාපාරය දලා ගන්න. මොකද කුඩා ව්‍යාපාර අයිතිකරු මම වෙන්න පුළුවන්. මටම ව්‍යවසායකත්ව කුසලතා පහළ වෙන්න පුළුවන්. සමහරට මම තමයි අයිතිකරුවා. ඔබ තමයි මල්ලක වැඩ කරන සේවකෝ දෙතුන් දෙනා. දෙතුන් දෙනාගේ එක්කෙනෙක් ඔබ. ඔබට තියෙනවා සහජ කුසලතා. ඔබට අත්දැකීම් තියෙනවා. ඔබ විදේශගත පළපුරුද්දක් තියෙනවා. තේරෙනවද? ඔබ නිරන්තරයෙන්ම ਵਿਚාරශීලී. අනික නවෝත්පාදන සිහිනමවනවා. නවත් හදා කරනවා. එහෙමනම් මට පුළුවන් ඔබට තවත් නිදහස දීලා පහසුකම් දීලා ඔබ තුලින් නවෝත්පාදන බිහි කරන්න. අන්න ඔබ
ව්‍යවසායකෙක් වෙනවා. මගේ ව්‍යාපාරය තුල මතකද අභ්‍යන්තර ව්‍යවසායකත්වය. එහෙම වුණාම සමහරට ඔබ තමයි මගේ ව්‍යාපාරේ මහා පරිමාණ ව්‍යාපාර බඩපත් කරන්නේ. එහෙම නැත්නම් ඔබව ලොකු වැටුපක් ගෙවලා මහා පරිමාණ ව්‍යාපාරය අරගෙන ඒගොල්ලෝ තව දැවැන්ත බහුජාතික ව්‍යාපාරයක් බවට වර්ධනය වෙනවා. ඒ නිසා එහෙනම් වඩා හොඳ ව්‍යවසායකින් බිහි වෙන්නේ ගොඩක් වෙලාට කුඩා පරිමාණ අංශේ. මොකද හේතුව ඒගොල්ලන්ට පැවරෙන රාජකාරීන් අඩුයි. වගකීම් අඩුයි. නිදහස වැඩි. ඒ වැඩි නිදහසක් තුල එයාලගේ කැපවීම, එයාලගේ ගවේෂණශීලී භාවය, එයාලගේ සිහින දැක්ම, නවෝත්පාදනයක් බිහි කිරීමේ ඇති කැමැත්ත නැත්නම් උනන්දුව නැත්නම් අපි ඒකට කියනවා නවෝත්පාදන උණ කියලානේ. අන්න ඒ වගේවත් එක මොකද වෙන්නේ? ව්‍යවසායකින් බෝවීමේ සම්භාවිතය වැඩි කුඩා ව්‍යාපාර ඇතුළේ. ඒ නිසා ව්‍යවසායකත්වය ඕනේ රටේ සංවර්ධනයට නේ. එහෙනම් රටේ සංවර්ධනයට අවශ්‍ය ව්‍යවසායකත්වය ගොඩනගා ගන්න පුළුවන් නිසා ඕනම රටක රජයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල පැවැත්මට කැමැති, ඒ සඳහා ආධාර කරන්න කැමැති. ඊළඟට මහා පරිමාණ ව්‍යාපාරවල පැවැත්ම සඳහා අවශ්‍ය සම්පත් හා සේවාවන් සැපයීම. මහා පරිමාණ ව්‍යාපාරවල පැවැත්මට අවශ්‍ය සම්පත් නැත්නම් නිෂ්පාදන සාධක නැත්නම් යෙදවුම් සපයන්නේ කවුද? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. එහෙනම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පැවතුනොත් විතරයි මහා පරිමාණ ව්‍යාපාර පවතී. නැත්නම් මහා පරිමාණ ව්‍යාපාරිකයා පෝෂණය වෙන්නේ කාගෙන්ද? සුළු පරිමාණ ව්‍යාපාරිකයන්. මහා පරිමාණ ව්‍යාපාරිකයා පෝෂණය වෙන්නේ සුළු පරිමාණ ව්‍යාපාරිකයා. ඇයි හේතුව? මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ නිමෙවුම් බිහි කිරීමට අවශ්‍ය යෙදවුම් සපයා දෙන්නේ කවුද? සුළු පරිමාණ ව්‍යාපාරිකයා. එහෙනම් සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ ව්‍යාපාර තිබුණොත් තමයි අවශ්‍ය සම්පත් නැත්නම් යෙදවුම් ලැබෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරවල. එහෙම වුණොත් විතරයි මහා පරිමාණ ව්‍යාපාරවල නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක වෙලා ඒගොල්ලන්ට පැවැත්මක් ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ පැත්ත ගැන හිතුවත් රජයක් කැමති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර උදව් කරලා ඒ ව්‍යාපාරවල පැවැත්ම රඳව ගන්න. ඊළඟට අවසන් එක වෙළඳපොළ තුල පවතින හිඩැස් පිරවීම සඳහා. දැන් වෙළඳපොළ හිඩැස් අපි කියන්නේ නීෂ් මාකට් කියලා. වෙළඳපොලේ තියෙන මහා පරිමාණ ව්‍යාපාර උනන්දු නොවන වෙළඳපොළ කොටස්. ඒවත් මහා පරිමාණ ව්‍යාපාර සේවය කරන්න තෝර නොගන්න පාරිභෝගික කණ්ඩායම් ඉන්නවා. අන්නේ ඒ පාරිභෝගික කණ්ඩායම චූටි පාරිභෝගික කණ්ඩායමක්. ඒ නිසා මහා පරිමාණ ව්‍යාපාරේ කුඩා කණ්ඩායමට සේවය කරලා ලොකු ලාභයක් ඒගොල්ලෝ අපේක්ෂිත ආදායමක් ලාභයක් උපයන්න බැරි නිසා ඒගොල්ලෝ මග හරිනවා. අන්න එහෙනම් අන්න ඒ නීෂ් මාකට් එකට ඒ අර මහා පරිමාණ ව්‍යාපාරික අත්හල කුඩා වෙළඳපොළ කණ්ඩායමට අවශ්‍ය භාණ්ඩ හා සේවා සපයන්නට කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙකු වශයෙන් අපට අවස්ථාව උදා වෙනවා. එහෙනම් ඒගොල්ලෝ මහා පරිමාණ අය අත්හැරියට මේ වෙළඳපොළ කොටසත් අපේ රටේම පුරවැසියෝ. ඒගොල්ලන්ටත් අපට වගේම ජීවන ක්‍රමයක් තියෙනවා. අපට වගේම අවශ්‍යතාව වුමනා ඉෂ්ට කරගන්න වෙනවා. නෑ ඒගොල්ලන්ට සේවය කළ යුතු කවුරු හරි. එහෙනම් ඒගොල්ලන්ට සේවය කරගන්න පහසුවෙන් යොදාගත හැකි මෙවලම වෙන්නේ කවුද? සුළු පරිමාණ ව්‍යාපාරික. ඒ නිසා සුළු පරිමාණ ව්‍යාපාර පවතිනවට රජයක් කැමති, ජනතාව කැමති. ඒ උන්න වගේ හේතු නිසා තමයි ඕනම රටක සුළු ව්‍යාපාර නැත්නම් කුඩා ව්‍යාපාර සංවර්ධනය කරන්න රජයක් උනන්දු වෙන්නේ. ඒතර මේකට කරුණු තනි ප්‍රශ්නයක්නේ. කරුණු 4ට ලකුණු 1 බැගින් ලකුණු 4ක්ම දීලා තියෙනවා. අනාගතෙත් අනිවාර්යයෙන්ම කරුණු 4ම ලියන්නට ඕනේ. තේරෙනවනේ? ඊළඟ ප්‍රශ්නේ බලමු. 2014 විභාග ප්‍රශ්න පත්‍රය තුල යොමු වෙච්ච විභාග ප්‍රශ්නයක්. 3 රෝම ඉලක්කම් එකේ අයන්න. 3 රෝම ඉලක්කම් එකේ අයන්න වශයෙන් අහපු ප්‍රශ්නේ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. දැන් කුඩා පරිමාණ ව්‍යාපාරයක් වුණත් මහා පරිමාණ ව්‍යාපාරයක් වුණත් අර මම ඉස්සෙල්ලා පරිච්ඡේදයේ උදාහරණයක් කිව්වේ ඒ වගේ අනුන් කරන නිසා කරලා හරියන්නේ නැහැ. සැලසුම් සහගත නොවි සැලසුම් හදන්න නැතුව ආරම්භ කරලා හරියන්නේ නැහැ. ඒ නිසා කුඩා ව්‍යාපාරයක් විශේෂයි. කුඩා ව්‍යාපාරයක් අපි ආරම්භන්න ඕනේ හැමදාම කුඩා මට්ටමේ ඉන්න නෙවෙයිනේ. මධ්‍ය පරිමාණ මහා පරිමාණ කර ගමන් කරනනේ. එවනම් කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරද්දී අපි සාධක කීපයක් කෙරේ දැඩි අවධානය යොමු කරලා ආරම්භ කරොත් තමයි සාර්ථක වෙන්නේ. ඒක තමයි විභාගයට අහන්නේ. පළවෙනි එක තමයි වෙළඳපොළ ස්වභාවය. වෙළඳපොළ ස්වභාවය. අපි කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙක් වශයෙන් සක්‍රිය වෙන්න යන්න පෙර බලන්න අපි ලබා දෙන භාණ්ඩය හෝ සේවාවට පවතින වෙළඳපොළ නැත්නම් ගනුදෙනු කරන සංඛ්‍යාව. ඒ වෙළඳපොළ විශාලද
වෙළඳපොළ විශාලද? විශාලත්වය. විශාලත්වය. තේරුණාද? ඒත් එක්කම ඒකේ ව්‍යාප්තිය. 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 ඒත් එක්කම ප්‍රවේශය. ප්‍රවේශය. මේ වගේ සාධක. තේරෙනවද? මේ වගේ සාධක ගැන අපි හිතන්න ඕනේ. දැන් අපි අපේක්ෂිත භාණ්ඩ හා සේවා සපයන නැත්නම් අපේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න. ගැනුම්කරුවෝ සංඛ්‍යාව විශාලද? මොකද විශාල නොවේ නම්, කුඩා නම්, තරංකරුවොත් වැඩි නම් අපිට ගිහින් ලෝකේ කරන්න දෙයක් නැහැ. නිකම් මැද්දේ බෙහෙගෙන ආපස්සට එන්නයි වෙන්නේ. තේරෙනවද? බලන්න විශාල වෙළඳ පොලක්ද? විශාල නම් අපිට කොහොම හරි ඔගේ කොනක් අල්ල ගන්න පුළුවන්. තේරෙනවද? වෙළඳ පොලට ඇතුල්ලා ක්‍රමානුකූලව අපට ගණදුන කරු දිනා ගන්න පුළුවන්. ඒක තමයි බලන්න. ඒක අපි අර වෙළඳ පොල අවදානයෙමුත් අපි දොර අත් බෙදෙනවා. වෙළඳ පොල අවදානම ගැන අපි අවබෝධයක් ඇතුවයි වැඩේට බහින්නේ එතකොට. හරිද? අනික ව්‍යාප්තිය. ව්‍යාප්තිය කියන්නේ මේ වෙළඳ පොල දේශීය වශයෙන්ද ව්‍යාප්ත වෙලා තියෙන්නේ. නැත්තම් ග්‍රාමීය වශයෙන්ද, නාගරික මට්ටමින්ද, නැත්තම් කලෝමේද, ඒ වගේම විදේශීය වශයෙන්ද. විදේශීය වශයෙන් නම් අපි ඒ ගැන හිතන්න ඕනේ. වෙළඳ පොලේ වැඩි ප්‍රමාණයක් විදේශ වෙළඳ පොල නම් එහෙනම් වරායක් ආශ්‍රිතව වරායකට සමීපව තමයි අපේ ව්‍යාපාර ආරම්භ ඕනේ. ඒ එක්ස්පෝර්ට් කරන්න වෙනවනේ. තේරෙනවද? ඒ වගේ මුළු රටේම නැතුව යම් පළාතකට යම් දිස්ත්‍රික්කයකට නම් මේ වෙළඳ පොළ ස්ථානගතලා තියෙන අපිට පුළුවන් ඒ පළාත ඒ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කොටගෙන අපේ ව්‍යාපාර ස්ථානගත කරන්න. ඒ නිසා අනිවාර්යෙන් වෙළඳ පොළ ස්වභාවය ගැන බලන්න ඕනේ. අනික වෙළඳ පොලේ ප්‍රවේශය තරංකරු ඉන්නවද නැද්ද? තරංකරු වැඩිද? තරංකරු වැඩිද? නැත්නම් තරංකරු වැඩි වුණොත් අපිට ඇතුල් වෙන්න පුළුවන්ද? සාධාරණ මිලකට භාණ්ඩ අරගෙන ගිහිල්ලා අපිට වෙළඳ පොලේ යම් ඉල්ලුමක් ගොඩනගා ගන්න පුළුවන්ද? අනික වෙළඳ පොලේ ඉන්න ගණදුණු කරුවන්ගේ ආදායම් තත්ත්වය හා ක්‍රය ශක්තිය. ආදායම් තත්ත්වය යහපත්ද? ක්‍රය ශක්තිය ඉහළද? මොකද කොච්චර ගැනුම් කරුවෝ ලක්ෂ ගණක් හිටියත් වැඩක් නැහැ. මිලියන ගණක් හිටියත් වැඩක් නැහැ. අඩු ආදායම් ලාභීන් නම් එහෙනම් අපේ භාණ්ඩ හා සේවා වලට ප්‍රමාණවත් ඉල්ලුමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් විශේෂයෙන්ම වෙළඳ පොලේ නැත්තම් ගණදුණු කරුවන්ගේ ආදායම් තත්ත්වය ක්‍රය ශක්තිය ගැන හිතන්න ඕනේ. හිතලා තමයි අපි මේ ව්‍යාපාරයට අත ගහනවද නැද්ද කියලා තීරණයක් ගන්න. පැහැදිලිද? දෙවෙනි එක තමයි නිෂ්පාදනයේ ස්වභාවය. නිෂ්පාදනයේ ස්වභාවය. ඒ කියන්නේ අපි නිපදවන්න යන නිමෙවුමේ ස්වභාවය. ඒ නිමෙවුම කල්පවතින නිමෙවුමක්ද? කල් නොපවතින නිමෙවුමක්ද? මොකද කල්පවතින නිමෙවුමක් නම් අපිට සමහරට යම් යම් ප්‍රමාණයන් හදලා ගබඩා කරගන්නත් වෙයි. එහෙනම් ගබඩා පාසුකම් ගැන හිතන්න ඕනේ. කල් නොපවතින ආහාර පාන වගේ නිෂ්පාදිතයක් නම් ඉක්මනින් නැශ වෙන එකක් නම් එහෙනම් අපිට ඒ භාණ්ඩ ගබඩා කර ඉන්නවල් නැහැ. අපි නිෂ්පාදනයේ නිපදවන ප්‍රමාණයම ඉක්මනින්ම වෙළඳපොළ ගෙනියන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් සැපෙවුම් දාම හදාගන්න. සැපෙවුම් දාම. නැත්නම් බෙදා හැරීමේ දාම හදාගන්න පුළුවන්. ඒ කියන්නේ බෙදා හැරීමේ නියෝජිතෝ ඉන්නවනේ. නැත්නම් තොග වෙළෙන්දෝ ඉන්නවනේ. ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා විසුම් ගහ ගන්නවා. දිනපතා හෝ සතිපතා අපි මෙච්චර භාණ්ඩ මිලදී ගන්න බව. ඒක අපිට අනිවාර්යයෙන් මේගොල්ලෝ අපේ භාණ්ඩ අරගන්න. තේරුණාද? අනේ ඒ සදා සූදානම් වෙන්න නම් අපි නිෂ්පාදනයේ ස්වභාවය ගැන හිතන්න ඕනේ. කල් නොපවතින එකක් නම් අනිවාර්යයෙන්ම අපිට සප්ලයර්ස්ට ඉක්මනින්ම හොයාගන්න වෙනවා. කල් පවතින එකක් නම් කමක් නැහැ, ප්‍රමාදලා හරි විකුණ ගන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාරයේ ස්වභාවය. මෙතන වෙළඳ පොලේ ස්වභාවය, නිෂ්පාදනයේ කියන්නේ නිෂ්පාදිතයේ ස්වභාවය, මෙතන ව්‍යාපාරයේ ස්වභාවය. තනි පුද්ගල ව්‍යාපාරයක්, හවුල් ව්‍යාපාරයක්, සමාගමක් ආරම්භන්නේ. ඒ ආරම්භ කරන ව්‍යාපාර සංවිධානයේ ව්‍යාපාර ස්වභාවය ව්‍යාපාරේ පැවැත්මට අනිවාර්යයෙන්ම සම්බන්ධද? දැන් උදාහරණයක් වශයෙන් අපි පවත්ව ගන්න යන්නේ ආරම්භ කරන්න යන්නේ සේවා සපයන ව්‍යාපාරයක් කියන හිතන්නකෝ. සේවා සපයන ව්‍යාපාරයක් නම් ව්‍යාපාරයේ ස්වභාවය කියලා වෙන්නේ මොකද්ද? හවුල් ව්‍යාපාර. හොඳම සංවිධාන වර්ගයේ හවුල් ව්‍යාපාර. මොකද දැන් අපි හිතමු අපි ගොඩනැගිලි ඉදිකිරීම කොන්ත්‍රාත් ව්‍යාපාරයක් කියලා. ගොඩනැගිලි ඉදිකර දීමේ සේවාව සපයන එක. නේ? බිල්ඩින් කොන්ට්‍රැක්ටින්. ගොඩනැගිලි ඉදිකර දීමේ සේවා සපයන ව්‍යාපාරයක් නම් ඒක සේවානේ. වඩා හොඳ හවුල් ව්‍යාපාරයක්. ඇයි හේතුව? ගෘහ නිර්මාණ ශිල්පියෙක්, ප්‍රධාන මේෂන් මහත්මයෙක්, ප්‍රධාන වඩු මහත්මයෙක්, ඒ වගේම ඩිසයිනර් කෙනෙක්, නැත්නම් ඩිසයිනර් කෙනෙක්, ඒ වගේම සිවිල් ඉංජිනේරුවෙක්. අන්න ඒ ප්‍රධාන චරිත අපට පුළුවන් හොයාගෙන හවුල් කරුවෝ කරගන්න, අයිතිකරුවෝ කරගන්න.
එහෙම කරගත්තා මොකද ඒගොල්ලෝ වැඩ දන්නවා. දැන් ඒගොල්ලෝ වැඩ දන්න නිසා ඒගොල්ලෝ යටතේ තව ඉංජිනේරුවෝ හරි මේෂන් මහත්තුරු හරි වඩු මහත්තුරු හරි ගත්තම ඒගොල්ලෝ සබ්ජෙක්ට් එක දන්නවනේ. ඒගොල්ලන්ගේ වැඩ ගන්න පුළුවන්. වැඩ කියලා දෙන්න පුළුවන්. උපදෙස් දෙන්න පුළුවන්. තේරුණාද? අනිත් එක ඒගොල්ලන්ට බොරු කරන්න බෑ. ඇයි මේගොල්ලෝ සබ්ජෙක්ට් එක දන්නවනේ. එහෙනම් මේගොල්ලොත් අයිතිකරව වශයෙන් වැඩ කරනවා. කැප මහන්සිලා දිවාරයන් ඔබල වැඩ කරනවා. සේවකයන්ගෙන් වැඩ ගන්නත් දන්නවා. මොකද හවුල් ව්‍යාපාරේ සාර්ථකයි. හවුල් ව්‍යාපාරේ සාර්ථකයි. ඕකට සීමිත පොදු සමාගමක් වුණා නම් ලොකු ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. එහෙම කියලා හරියන්නේ නැහැ. මොකද පොදු සමාගමක කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනයට ආරාධනා කරාම අපිට කියන්න බෑනේ මේෂන් මහත්තුරු 10 දෙනෙක්වත් ඉල්ලන්න ඕනේ. ඉංජිනේරුවෝ 100 දෙනෙක්වත් එහෙම කොන්දේසි දාන්න බෑනේ. ඔබ ඉංජිනේරුවෙක් නොවේ. අපි අපේක්ෂා කළ ඉංජිනේරුවෙක්. ඒ නිසා ඔබේ අපි කොටස් විකුණන්නේ නැහැ. මෙන්න ඔබේ අයදුම් පත්‍රය සහ සල්ලි. එහෙම දාන්න බෑ නීති විරෝධීව. ඒව නීති විරෝධී මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. ඒ නිසා මේ ඉදිකිරීම් කොන්ත්‍රාත් ව්‍යාපාරයට සීමිත පොදු සමාගමක් දැම්මොත් වෙන දේ මං කියන්නේ. තේරුණාද? ඒ කොටස් මිලදී ගන්නෙත් ඔයාලා අපි වගේම සාමාන්‍ය ජනතාවන. මොකද වෙන්නේ? ඉංජිනේරුවන්ගේ සේවය නැහැ. ගෘහ නිර්මාණ ශිල්පියාගේ සේවය නැහැ. පෙදරේරුවගේ ශිල්පයේ සේවය ලැබෙන්නේ නැහැ. තේරුණාද? අන්න ඒ නිසා සේවා සපයන ව්‍යාපාර කටයුත්තන් නම් හවුල් ව්‍යාපාර හොඳයි. හවුල් ව්‍යාපාර ක්‍රමය හොඳයි. තේරුණාද? ඒ අනුව ඒ ව්‍යාපාර සංවිධානයේ කරන ව්‍යාපාරික සේවාවට මැච් වෙන ගැළපෙන ක්‍රමයක් තෝරගන්න ඕනේ. ඊළඟට ප්‍රාග්ධන සම්පාදනය. කොච්චර ප්‍රාග්ධනයක් අවශ්‍යද? කොච්චර ප්‍රාග්ධනයක් අවශ්‍යද? ඒ අපිට දැනටමත් ප්‍රමාණවත් ලෙස අපි ළඟ තියෙනවද? අපේ ඉතිරි කිරීම ප්‍රමාණවත්ද මදි. මදි නම් ඉතිරිය කොහෙන්ද අපි සපයගන්නේ? ඥාතීන්ගෙන් ඉල්ල ගන්නවද? අතමාරුවක් කරගන්නවද? නැත්නම් මූල්‍ය ආයතනයකින් ණයක් ගන්නවද? අවිධිමත් මූල්‍ය වලද බලෙන්. ඒ කියන්නේ පොලීකරුවන්ගෙන් සීට්ටු කරුවන්ගේ වගේ යගේ ණය ගන්නවද? ඒ වගේම වාණිජ පත්‍රිකා නිකුත් කරලා ගන්නවද? කොටස් නිකුත් කරලා ගන්නවද? ණයකර තුලින් ගන්නවද? මේවා කලවමත් තුලින් ගන්නවද කියලා තීරණය කරන්න. මොකද හේතුව ඒවා අතිශය වැදගත්. දැන් අපි හිතමු මේ ව්‍යාපාරය දැන්ටමත් කර්මාන්තේ බොහොම ජනප්‍රිය ව්‍යාපාර වර්ගයක් කියලා. එහෙනම් අපිත් යන්නේ ඒ කර්මාන්තෙටම මේ යන්නේ. තේරුණාද? අපිට විශ්වාසය අපේ ව්‍යාපාරෙත් හොඳ වර්ධනයක් වේ රහස්‍යත්වයක් ටේක් ඕෆ් කරන්න ආසේ ක්‍රමානුකූලව වේගෙන් ව්‍යාපාරේ ලාභදායී ව්‍යාපාරයක් වෙයි. නමුත් එතනට යන්න අපිට ප්‍රාග්ධනයක් අතිරේක ප්‍රාග්ධනයක් ඕනේ. මොකද අපි ළඟ ඉතිරි කිරීම ප්‍රමාණවත් නැහැ. අපි බලනවා ලාභ ඉක්මනින්ම ලැබෙන සහ ලාභ වර්ධනය වන ව්‍යාපාරයකට නම් අත ගහන්නේ වඩා හොඳයි. සාමාන්‍ය කොටස් නිකුත් කරනවාට වඩා වර්ණීය කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනය සම්පාදනය කරන එක. ඇයි සාමාන්‍ය කොටස් නිකුත් කරා නම් සාමාන්‍ය කොටස් වලට වාර්ෂිකව ලාභාංශයක් ගෙවනවා. ඒක ලාභ කොට දිහා බලන කරන්නේ. ලාභේ වැඩි නම් වැඩි ලාභාංශයක්. ලාභ අඩු නම් අඩු ලාභාංශයක්. එහෙනම් අපි මේ අත ගහන්න යන්නේ ලාභ ලබන ව්‍යාපාරයකට නම් සාමාන්‍ය කොටස් වැඩිපුර නිකුත් කළ ප්‍රාග්ධන රැස් කරගත්තොත් වෙන්නේ ඒ උපය ගන්න වැඩි ලාභයෙන් වැඩි කොටසක් නැවත ලාභාංශ වශයෙන් ගෙවන්න වෙනවා. ඒක ව්‍යාපාරෙන් පිටතට කාන්දුල යනවා. නමුත් වරණීය කොටස් ණය කර බැංකු ණය වගේ වෙයි. මොකද ඒ නිශ්චිත පුලියක්. ලාභ කොච්චර වැඩි වුණත් අපි ගෙවන්නේ නිශ්චිත පුලියක් විතරයි. එහෙනම් ලාභ වැඩි වුණොත් එහෙම වැඩි ලාභේ ව්‍යාපාරේ රැඳෙනවා. අන්න ඒව තේරුම් ගන්න ඕනේ. ඒක තමයි ප්‍රාග්ධන සම්පාදනය ගැන අවධානය යොමු කරන්න ඕනේ. තේරුණාද? අපිට ලාභ උච්චාවචන වෙන ව්‍යාපාරයක්. මේක සෑහෙන කාලයකට අපිට කියන්නේ ප්‍රමාණවත් ලොකු ලාභයක් ලබන්න බෑ කියලා. එහෙමනම් වර්ණික ප්‍රශ්නේ එහෙමනම් හොඳ මොකද්ද? එහෙමනම් හොඳ වෙන්නේ සාමාන්‍ය කොටස්. දැන් ලාභ වැඩි නම්නේ මේ මං කිව්වේ ණය ප්‍රාග්ධන හොඳයි කියලා. ලාභ අඩු වෙනවා නම් තේරුණාද? සාමාන්‍ය කොටස් හොඳයි. අයිතිකරු ප්‍රාග්ධන. ඇයි හේතුව? ලාභ අඩු නම් සාමාන්‍ය කොටස් වලට ලාභාංශ නොදී ඉන්න පුළුවන්. ඒක දන්නවනේ. ලාභාංශ නොදී හිටියම වෙන තියෙන ලාභ වලින් ව්‍යාපාරය පවතින්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රාග්ධන සම්පාදනය කරගන්න විදිය ගැන හිතන්න. ඒ කොච්චර ප්‍රාග්ධනයක් අවශ්‍යද? දැන්ට කොච්චර අපිට අපේ ඉතිරි කිරීම වලින් සපුරා ගන්න පුළුවන්ද? මදිපංගුව කොච්චරක්ද කියලා තීරණය කළ ඒක සපය ගන්න මාර්ග තීරණය කිරීම හරිම වැදගත් වෙනවා. ඊළඟට පවතින තරංකාරී බලන්න ඕනේ. අපි කරන්න යන ව්‍යාපාරයේ අයිති කර්මාන්ත අපි හදන්නේ සෙල්ලම් භාණ්ඩ කියලා. සෙල්ලම් භාණ්ඩ ටොයිස් හදලා ලැබි කරන්න නම් එන සෙල්ලම් භාණ්ඩ කර්මාන්තේ තරංකරුවෝ තව කී දෙනෙක් ඉන්නවද? ඒගොල්ලෝ වෙළඳපොළ කොච්චරක් ග්‍රහණය කරගෙන ඉන්නවද? වෙළඳපොළ විශාල ප්‍රමාණයක් ග්‍රහණය කරගෙනද? අපිට මේ වෙළඳපොළ හිඩස් නැද්ද? නීෂ් මාකට් එක නැද්ද ඇතුල් වෙන්නේ? බලන්න ඕනේ. තේරෙනවද? තරංකරුවෝ හිටිය වුණත් ඒගොල්ලන්ගේ නිෂ්පාදිත ටොයිස් ඒකාකාරී. අපිට පුළුවන් විවිධාංගීකරණය කර ටොයිස් හදන්න. එහෙම වුණොත් එහෙම විශාල ඉල්ලුමක් අපිට ලබා ගන්න පුළුවන්ද? අන්න ඒ වගේ පැතිකඩයන් ගැන විචක්ෂණශීලී හිතලා බලලා තමයි ව්‍යාපාර කටයුතු රට ගන්නට ඕනේ. තේරෙනවද? ඊළඟට පවතින
තරඟකරුවෝ අනුගමනය කරන අලෙවි ප්‍රවර්ධන උපාය මාර්ග ප්‍රචාරණ වැඩපිළිවෙළ ඒවා අදට ගැලපෙනවද නැත්නම් යල්පන ගියවද යල්පන ගියවනම් මරු වැඩි. ඇයි හේතුව අපිට පුළුවන් වර්තමාන විශේෂම තරුණ පරම්පරාව ඉලක්ක කරලා ඒගොල්ලන්ට ගැලපෙන ආකාරයේ ප්‍රචාර වැඩසටහන් දියත් කරන්න. තේරෙනවා ස්ලෝගන්ස් පාවිච්චි කරන්න. ඒ වගේ. ඊළඟට නීතිමය කරුණු. අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් අරබද්දී කුඩා ව්‍යාපාරයක් වුණත් මහා පරිමාණ වුණත් ඒවට බලපාන නීතිමය තත්ත්වයන් ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ නීතිවල විධිවිධාන මොනවාද? අපිට ඒකට යටත් වෙන්න පුළුවන්ද? තේරුණාද? යටත් වෙන්න බැරි නම් අපි අනිවාර්යයෙන් මේ ව්‍යාපාරේ රට ගහන්නේ නැහැ. යටත් වෙලා මේ නීති මාධ්‍යයේ ඒ නීති වලින් ඇති කරන බලපෑම හමුවේ වුණත් අපිට ව්‍යාපාරය ගෙනියන්න පුළුවන් නම් කොහොමනක් අපි ව්‍යාපාරය ආරම්භ කරන්න ඕනේ. ඊළඟට සෝෂක්තිය වැදගත්මද? සෝෂක්තිය බලන්න ඕනේ. දැන් වෙනත් අය ව්‍යාපාර කරලා සාර්ථකව ලාභෝපේලා උසස් ජීවන තත්ත්වයක් ගත කරනෝ දැක්ක විගස අපි කඩිකුලප්පු හැදිලා ව්‍යාපාර ආරම්භ කළා හරියන්නේ නැහැ. තේරෙනවද? අපි කලබල වෙන්නේ නැහැ. ඒ වගේ සාර්ථක ව්‍යාපාරිකු දකින්න අපි කඩියෝ වගේ කලබල වෙන්නේ. අපි නිහතමානී වෙන්න ඕනේ. අපි බොහොම ඉවසිලිවන්ත වෙන්න මෙතන. ඉවසිලිවන්තව බලන්න ඕනේ මොකද්ද මේගොල්ලෝ මේ ව්‍යාපාරයෙන් කරන්නේ? මේගොල්ලෝ මෙච්චර ඉක්මනට දියුණුවේ රහස මොකද්ද? දියුණුවේ රහස මොකද්ද? තේරුණාද? අපිටත් මේ ව්‍යාපාරය කරන්න ඉඩසක් තියෙනවද? තරංකරු හිටියොත් අපටත් මාකට් එකක් දිනන්න පුළුවන්ද? තේරුණාද? ඒ වගේම එහෙම ඇතුල් වෙන්න පුළුවන් නම් අපිටත් ඒ කර්මාන්තරෙම යන්න පුළුවන් නම් අපට ඒ සදා සම්පත් තියෙනවද? අන්න සෝසක්තියට එන්න. අපට ඒ සදා සම්පත් තියෙනවද? මේගොල්ලෝ කරන්නේ මේගොල්ලන්ගේම ඉඩමක. මේගොල්ලන්ම ගොඩනැගිලි කුලී නෑ. ඉඩම් සදා වදු කුලී නෑ. හරිද? පවුලේ ශ්‍රම ඒගොල්ලෝ පාවිච්චි කරන වැඩිපුර නිසා ශ්‍රම පිරිවැය අඩුයි. අපිටත් අන්නේ පහසුකම් තියෙනවද? සෝසක්තිය. හරිද? එහෙනම් අවශ්‍ය භෞතික මානව මූල්‍ය තොරතුරු ආදී සම්පත් අපිට තියෙනවද? ඒ ප්‍රමාණවත්ද? ඒ සම්පත් අදට ගැලපෙනවද? ජල්පනගේ සම්පත් වෙන්නත් බෑ. තේරෙනවද? අන්න ඒක තමයි සෝෂක්තිය කියනවා. සෝෂක්තිය තිබේ නම් මේ ව්‍යාපාරයට අපි අත ගහනවා. සෝෂක්තිය නැත්තම් අත ගහන්නෙම නැහැ. පැහැදිලිද? ඊළඟට පවතින ආයතනික දිරිගැන්වීම. අනිවාර්යයෙන්ම ලංකාවේ කුඩා පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කිරීම උදෙසාම ඒගොල්ලන්ට තාක්ෂණික සේවා, අලෙවිකරණ සේවා, ආයෝජන සේවා, කළමනාකරණ සේවා ආදී උපදේශන සේවා සපයන මඟ පෙන්වීම කරන බලාධිකාර තියෙනවා. ඒ බලාධිකාර වලින් ලබා දෙන දිරිගැන්වීම මොනවද? ප්‍රමාණවත් දිරිගැන්වීම දෙනවද? ආරම්භයේදී අපිට දිරිගැන්වීම දීලා මුදලින් ආධාරිකුත් කරන ව්‍යාපාර ආරම්භ කරන කොච්චර හොඳයිද එහෙම? ආපසු ගෙවන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ ඒ ආයතනික දිරිගැන්වීම මූල්‍යමය දිරිගැන්වීම වෙන්න පුළුවන්, මූල්‍යමය නොවන දිරිගැන්වීම ලබා ගන්න පුළුවන්ද? ඒව අපිට ප්‍රමාණවත් ලබා දෙනවද? ඒ තුලින් අපිට වඩාත් අපේ ව්‍යාපාරික කුසලතා මුවහත් කරගෙන තේරෙනවද? නිවැරදි ආකාරයෙන් ව්‍යාපාරයට අවතීර්ණ වෙන්න පුළුවන් කියලා තීරණය කරන්න ඕනේ. ඊළඟ සාධකය තමයි ව්‍යාපාර ස්ථානය. අනිවාර්යයෙන්ම අපි ව්‍යාපාරයක් කරන්න යද්දී අපි ආරම්භ කරන්න යන ස්ථානයේ නිවැරදිව තීන්දුව කරන්න ඕනේ. ස්ථානයේ වැරදුනොත් අපි ස්ථානයේ භූමි දෝෂ තියෙනවා. තේරෙනවද? එහෙම නැත්නම් පොළොවට අධිපති වෙන ශ්‍රියා මහා කාන්තාව මේක අරගෙන ඉන්නවා කියලා අපි බොරු මිත්‍යා මත උණුර දාගෙන හරියන්නේ නැහැ. මොකද ස්ථානගත කිරීමේ දුර්වලතාවයේ ඇති කර ගැනීම හෝ නැති කර ගැනීමේ කොඩුවිනේ අපට විනාශ කරන්න පුළුවන් අපිටමයි. තේරෙනවද? නුසුදුසු වෙනක ස්ථානගත කරගත්තොත් ඒ කොඩුවිනේ අපිම ඇති කරගත්ත එක. ඒක ඒ කොඩුවිනේ ඉවත් කරගන්න පුළුවන් අපිටමයි. දැන් මම ඉස්සෙල්ලා පරිපූර්ණ කිව්වා. දැන් උදාහරණයක් වශයෙන් ජනගහනය අඩු ප්‍රදේශයක හරිද? ඒ වගේම ගැමි ආර්ථිකයට හුරු වෙච්ච ගැමියන් වශයෙන් හොඳට අලබතල කරනවා, වේල් තුඩම් බත් කරනවා, ඒ ගෙවල් වල වේල් තුඩම් උයනවා. තේරෙනවද? අනික බත් මුට්ටි ගණන් උයනවා. අමුත්තවත් කන්න දෙනවා. ඒ ගෙවල් වල ලිප ගිනි මෙලෙව්වේ නැත්තම්, ලිප පත්තු කරේ නැත්තම් ඒක බොහොම මූසල දෙයක්. තේරෙනවද? ඒ ගෙට ශ්‍රියාකාන්තව යමක් දෙන්නේ නැහැ. තේරෙනවද? දෙයයන් වහන්සේ අපට මොකුත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ හරිම මේ කියන්නේ හරිම පාළුයි. තේරෙනවද? පාළු මූසල ගයක් කියලා වැටෙන්නේ. ඒ නිසා ඒ ගෙවල් වල තියෙන අර මූසල ගති යන්න, තේරෙනවද? පාළු ගති යන්න, ඒ ප්‍රබෝධමත් ගෙවල් නිවාස වෙන්න, ප්‍රබෝධමත් ගෘහයන් වෙන්න අනිවාර්යෙන් දුම පත්තු වෙන්න, දුම එන්න ඕනේ. ලිප් පත්තු වෙන්න ඕනේ. ඒ දුම මගින් මේ ගෙවල් වල තියෙන මොනවද මේ විස බීජ විනාශ වෙන්න ඕනේ. ඒ ගෙදර ජීවත් වෙන මිනිස්සුගේ මේ නිරෝගී මිනිස්සු බවට පත් වෙන්න ඕනේ. එහෙම මත තියෙනවනේ. ඒ නිසා ගෙදර
හදන කෑම තමයි ඒගොල්ලෝ කන්නේ. ඒක තමයි රසවත්ම කෑම. එහෙනම් එවැනි කුඩා පවුල් එකක තියෙන ගමක ගිහිල්ලා අපි කුඩා ආපන ශාලාවක් විවෘත කරලා තේරුම්න්නේ. ඒක අපේ වරද ස්ථානගත කිරීම. බහන් විකිනෙන්නේ නැහැ. කලාතුරකින් අසනීපයක් හදුනොත් කෑම ටිකක් ගන්නව මිසක් එන්නේ නැහැ. තේරුමක් නැහැ. එහෙමනම් ඒක අපි දාන්න ඕන නගරේ. මොකද නගරේ වැසියන්ට තියෙනවා පිටතින් කෑම ලබා ගැනීම පුරුද්දක්. පිටතින් කෑම ලබා ගැනීම පුරුද්දක් අද ඒක පුරුද්දක් වෙන එක ට්‍රෙන්ඩ් එකක් ප්‍රවණතාවක් නේ. අන්න එහෙනම් අපි නගරයක් තුල අපිට ආපන ශාලාව දැම්මොත් අපිට වඩාත් තහවුරු කරගන්න පුළුවන් ව්‍යාපාර. ඒ වගේ ව්‍යාපාරට ගැළපෙන ස්ථානයක්ම වෙන්න ඕන. ගැළපෙන ස්ථානයක් නැත්නම් අනිවාර්යෙන් ව්‍යාපාරය අසාර්ථක වෙනවා. ඊළඟට ඉදිරියේදී පුළුල් කර ගැනීම හැකියාව බලන්නත් ඕන. අපි මේ කරන්න යන ව්‍යාපාරයේ භාණ්ඩාහසේ වලට ඉල්ලුම වැඩි වෙයි කියලා අපේ උරුමදී අදහසක් තියෙනවා. ඉල්ලුම අපි නොහිතන ආකාරයෙන් වැඩි වුණොත් මොකද කරන්නේ? අපේ මේ යන්ත්‍ර ධාරිතාව වැඩි කරන්න වෙනවා. තව යන්ත්‍ර දෙකක් අලුතින් සවි කරන්න වෙනවා. තව ගබඩාවක් ඉදි කරගන්න වෙනවා. කාර්යාලය ටිකක් පුළුල් කරගන්න වෙනවා. එහෙනම් මේ සඳහා මෙතන ඉඩකඩ තියෙනවද? භූමිය තියෙනවද? ඒ වගේ භූමිය තියෙන තැනක් වෙන්නත් ඕනේ. භූමිය මදි නම් අල්ලපු භූමිය ළඟම තියෙන භූමියේ ඉන්න අය ඊටාම අහිංසක අය නම් ඒගොල්ලෝ ඉන්න බොහොම පැලක් වගේ තැනක හදාගන්න ඒගොල්ලන්ගෙන් අපිට මේ භූමිය ගන්න පුළුවන්. මං කියන්නේ මං කොල්ල ගන්නවා කියන එක නෙවෙයි. ඒගොල්ලෝ පවතින ඉඩම් මිලයට සාධාරණ මුදලක් ගෙවුවොත් ඒගොල්ලෝ කැමැත්තෙන් මේ භූමිය අපිට විකුණයි. ඒක ඒගොල්ලන්ට පුළුවන් තව ටිකක් ගම්බද ප්‍රදේශ වලට ගිහිල්ලා ප්‍රමාණවත් ඉඩම් කෑල්ලක් අරගෙන නිවසක් හදාගෙන බැංකු සල්ලි දාගෙන පුළුවන් ජීවත් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ටත් හොඳ අපිටත් හොඳ. එහෙනම් අපිට අන්න ඒ වගේ අඩු ගන්න පුළුල් කරගෙන හැකියාවක මේක අපිටම සම්පත් දැනටමත් තියෙන්න ඕන. නැත්නම් අර වගේ අත්පත් කරගෙන හැකියාවක් තියෙන්නේ. ඒ වගේ තියෙන තැනක මිසක නැත්තම් පුළුල් වුණාන් පස්සේ ඉල්ලුම වැඩි වුණාම අපට කම්මලේ ධාරිතාව වැඩි කරන්න විදියක් නැහැ. ගබඩා ධාරිතාව වැඩි කරන්න විදියක් නැහැ. මොකද වෙන්නේ? එහෙනම් සමහර ගනුදෙනු කරු අපිත් එක්ක මනාප වෙනවා. අමනාප වෙනව විතරක් නෙවෙයි එයාලගේ ළඟම මිත්‍රෝ ඉන්නවා. අපි ඒගොල්ලෝ මිත්‍රයන්ට සප්ලයි කරනවා. ඒ මිත්‍රයන්ට බහන්න ලැබුණා වුණත් අරගොල්ලෝ මොකද කරන්නේ? මිත්‍රයවස් කඩාගෙන අරගෙන යනවා. එහෙනම් අනිවාර්යෙන් අපේ ගනුදෙනු කරුවන්ගේ ඉල්ලුමට මුහුණ දෙන්න බැරි නම් අපේ ව්‍යාපාරයේ පැවැත්ම වැඩි කල නැහැ. ව්‍යාපාරේ දෙදරලා යනවාමයි. එහෙම නොවන ආකාරයෙන් ඉදිරියේදී පුළුල් කර ගැනීම හැකියාවට ඉඩ ප්‍රස්ථ ඇති දරක් මොන්න ඕනේ තෝරගන්න. මෙන්න මේ වගේ හොඳ කාරණා කීපයක් සැලකිලිට අරගෙන ව්‍යාපාරය ආරම්භ කර පවත්වාගෙන යන්න අනිවාර්යයෙන්ම සාර්ථකත්වයට කර ගමන් කරනවා. ඉක්මනින්ම ඔබේ අනාගත ව්‍යාපාරයේ ඉලක්ක ඔබට පහසුවෙන්ම ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ වගේ කරුණු 4කට ලකුණු භාගය ගන්න ලකුණු දෙකක් දුන්න මේකෙත් විස්තර කරේ නැහැනේ. විස්තර ඉල්ලන්න ඕනේ තේරෙනවද? සැලකිලිමත්තු කරුණු මොනවාද? කරුණු ලියන් තියෙන වචනේ මේ කෙලිම දීලා තියෙන කරුණු ලියන් තියෙන පොයින්ට් ෆෝම් එක ලියන් තියෙන. පොයින්ට් එක ලියුවා ඇති. හැබැයි නම් කර පැහැදිලි කරන්න කිව්වොත් අනිවාර්යයෙන් ඉතාම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. තේරෙනවද? උදාහරණයක් අපි ගමුකෝ නීතිමය කරුණු. ආරම්භ කරන්න යන ව්‍යාපාරයට අදාළ නීතිමය විධිවිධාන වල ප්‍රබලත්වය සහ ඊට යටත්ව ක්‍රියාත්මක විය හැකිද යන්නේ. අන්න ඒ වගේ ටිලියන්න ඕනේ. අපි හිතමු ව්‍යාපාර ස්ථානය කියලා. අපේ අපේක්ෂිත ව්‍යාපාර කටයුත්ත සාර්ථක කර ගැනීමට යෝග්‍යම ස්ථානයක් විය යුතුයි කියලා අදහසක් තිබුණේ. අන්න වගේ ඉතාංගටි පැහැදිලි කරන්න ඕනේ. අපි බලමු ඊළඟට 2015 විභාග ප්‍රශ්න පත්‍රයේ යොමු වෙච්ච ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 අයන්නේ. තුන්වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 3 අයන්නේ. මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට වඩා සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම කෙරෙහි පුද්ගලයන් උනන්දු වීමට බලපාන හේතු හතරක් පැහැදිලි කරන්න. මේක 2015 විතරක් නෙවෙයි ඉන් එහාට ඇහුවා. 90 දශකෙත් මේක ඇහුවා. 90 දශකයේ ප්‍රශ්න පත්‍ර මට හොඳට මතකයි. මම දේව ගන්න නැති ඒවා ටික අපර ඈත හින්දා ඒත් ඇහුවා. ඉස්සරහටත් අහනවා මේක. තේරුණාද? මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට වඩා සුළු පරිමාණ නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම කෙරෙහි පුද්ගලයන් උනන්දු වෙන බලපාන හේතු හතරක් පැහැදිලි කරන්න. එතකොට මේකට හේතු තියෙනවා. ඒ කියන්නේ සමහර අයට මහා පරිමාණ ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කරන්න පුළුවන්. සෝය ශක්තිය තියෙනවා, සම්පත් හැකියාව තියෙනවා. තිබුණා උනත් ඒ සෝය ශක්තිය තියෙන ව්‍යාපාරිකය පවා කැමති කුඩා පරිමාණ ව්‍යාපාරයක් වශයෙන් යන්න. තේරෙනවද මම කියන්නේ? ඒ නිසා එනම් ඒ මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් වශයෙන් ක්‍රියාත්මක වෙන ශක්තිය තිබුණා වුණත් එයා කැමති කුඩා ව්‍යාපාරයක් වශයෙන් ගෙනියන්න. අන්න ඒකට හේතු මේ අහන්නේ. තේරෙනවද? එකක් තමයි අඩු ප්‍රාග්ධනයකින් පහසුවෙන් ආරම්භ කළ හැකි වීම.
දැන් අපිට මහා පරිමාණ ව්‍යාපාරයක සිහින නැතුවාම නොවේ තියෙනවා. හරිද? අපි යම්කිසි අලුත් නිෂ්පාදිතයක් නිපදවල අලෙවි කරන්නයි යන්නේ. ඉතින් මේක මහා පරිමාණ ව්‍යාපාරයක් විවෘත කරලා ප්‍රාග්ධන සූක්ෂම ක්‍රම පාවිච්චි කරලා රොබෝ තාක්ෂණ උදාගෙන අපිට සැලසුමක් නැතුව නොවේ. සිහිනයක් තියෙනවා. හැබැයි එතනට යන්න සල්ලි නැහැ. එහෙමනම් කරන්න දෙයක් නැහැ. අපි ළඟ තියෙන කුඩා ඉතිරි කරගත් මුදල් ප්‍රමාණයක් විතරයි. බැංකුවලින් අපට ලොකු ණය මුදලක් අනුමත කරගන්න අපහසුයි. තේරෙනවද? අපිට මූල්‍යමය වශයෙන් උදව් උපකාර කරන්නත් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. අපි හුදකලා වෙලා ඉන්නේ. එහෙනම් අපි වගේ අයට හරියන්නේ අපි ළඟ තියෙන අතේ තියෙන සුළු මුදලින් මේ අඩු ප්‍රාග්ධනයකින් පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාරයක් ආරම්භ කරන එක. ඒ නිසා ගොඩක් අය බලනවා මොකටද ණය වෙන්නේ? කාටවත් කරදර කරන්න ඕනේ නැහැ. අපි බැංකු වලට පවා ණය වෙලා අපේ අවිනිශ්චිතතාවය අවදානම තවත් වැඩි කරගන්න ඕනේ නැහැ. අපි තියෙන මුදලින් චූටියට ව්‍යාපාරය ආරම්භ කරනවා කියලා ආරම්භ කරනවා. ඒක ආරම්භ කිරීම පහසුයි ඒක. වැඩ ගොඩක් අඩුයි නේ තේරෙනවද? විශාල ප්‍රාග්ධනයක් දාදී විශාල වත්කම් ප්‍රමාණයක් ජනනය කරගන්න ඕනේ. සේවකෝ විශාල පිරිසක් බඳව ගන්න ඕනේ. ඒගොල්ලන්ට වැඩ පවරන්න ඕනේ. ඒගොල්ලන් අධීක්ෂණය කරන්න ඕනේ. ජරමර ගොඩක් නේ. දැන් මේ වගේ විශාල කාර්යභාරයක් නැහැ. පහසුයි. ඉතින් සමහර අය කැමති කුඩා ප්‍රාග්ධනයකින් ආරම්භ කරලා Tamanට ජීවත් වෙන්න තරම් ආදායමක් ලැබෙනවා නම් මට මේ ඇති මට මේ ලෝකේ දිනන්න ඕනේ මට අහස අල්ලන්න යන්න ඕනේ එහෙම හිතන අය ඉන්නවනේ අන්න එවැනි අයට පුළුවන් මේක කරන්න දෙවෙනි එක තමයි නීති රීති අවම වීම මහා පරිමාණ ව්‍යාපාර වලට සාපේක්ෂව කොහොමද නීති රීති අඩුයිනේ තේරෙනවද සමහර අය කැමති නැහැ දැඩි නීතිමය බලපෑම් යටතේ නීතිමය රාමුවක් ඇතුළේ හිර වෙලා බිස්නස් කරන්න කැමති නැහැ නමුත් මේකේ නීතිමය බලපෑම් අඩු නිසා අන්න ඒ නිදහස සමුත් ව්‍යාපාර කරන්න තියෙන කැමැත්ත මත මේ වගේ ව්‍යාපාර ආරම්භ කරනවා. තේරුණානේ? ඊළඟට ඕනෑම තැනක ආරම්භ කළ හැකි වීම. මහා පරිමාණ ව්‍යාපාරයක් ඕනෑම තැනක ආරම්භ කරන්න බෑ. මොකද ඒකට අනිවාර්ය විශාල රථ වාහන අතර කිරීම පහසුකම් ඕනේ. සමහර මහා පරිමාණ ව්‍යාපාරික මහා පරිමාණ යන්ත්‍රෝපකරණ පාවිච්චි කරන ඒවා අනිවාර්යයෙන්ම පොළේ සවි කරද්දී වෙනම කොන්ක්‍රීට් කරලා සවි කරන්න ඕනේ. ඒවා මේ ෂෙනිකෝ ගලවගෙන යන්න බෑ. තේරුණාද? ඒ නිසා ඒකට නිශ්චිත ස්ථාන ඕනේ. කලින් සැලසුම් කරලා ඒ ප්‍රදේශ අධ්‍යයනය කරලා භූමි පරීක්ෂාවක් කරලා තේරුණාද? මෙතන එහෙම නෙවෙයි සුළු පරිමාණ ව්‍යාපාරය ඕනම තැනක පුළුවන්. අපි යම් තැනක ආරම්භ කරලා එතන හොඳ නැත්නම් චූටි ව්‍යාපාර ස්ථානයක් සමහර තියෙන ඒක අපිට ඉවත් කරගෙන ගලවල ඉවත් කරන් ගිහලා වෙන තැනක පරික්ෂා කරන්න පුළුවන්. ඒ නිසා ඕනම ස්ථානයක ගමේද නගරයේද තේරුණාද? ඕනම තැනක පුළුවන් නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් වශයෙන් යන්න අපි කැමැත්තක් දක්වනවා. ඊළඟට සීමිත ඉල්ලුමක් ඇති ව්‍යාපාර අවස්ථාවලින් ප්‍රයෝජන ගත හැකි වීම. සමහර ශ්‍රේෂ්ඨවල භාණ්ඩ වලට තියෙන්නේ ඉල්ලුම ඊටාම සීමිත ඉල්ලුමක්. ඒ සීමිත ඉල්ලුම නිසාම ලොකු නිෂ්පාදනයක් කරලා වැඩක් නැහැ. ලොකු වෙළඳාමක් හෝ ලාභයක් ගන්න බෑ. මහා පරිමාණ ව්‍යාපාර වලින් ඒක කරන්න බෑ. මොකද මහා පරිමාණ ව්‍යාපාරයක් වුණොත් සමහරට ලොකු විදුලි බිලක් ගෙවන්න වෙනවා. ලොකු සේවක පිරිසකට පඩි ගෙවන්න වෙනවා. ලොකු නඩත්තු වියදමක් දරන්න වෙනවා. ඉතින් එහෙම කරාට කමක් නැහැ. ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉල්ලුමක් නැහැනේ. එහෙනම් මහා පරිමාණ ව්‍යාපාරයේ ආරම්භයේදීම බංකොලොත් වෙලා යනවා. නමුත් සුළු පරිමාණ ව්‍යාපාරයකට පුළුවන් සීමිත ඉල්ලුමක් වුණාට ඒක ඇති. සුළු පරිමාණ ව්‍යාපාරේ ලොකු වියදම් නැහැ. සේවකෝ කීප දෙනා ඉන්නේ. පවුලේ ශ්‍රමේ. අතිරේක වියදම් අඩුයි. තරන්න පුළුවන්. ඒ නිසාන්න සීමිත ඉල්ලුමක් ඇති ව්‍යාපාර අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න හොඳ මොකද්ද? කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒ නිසා තමයි කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයේ එවැනි ශ්‍රේෂ්ඨවල ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට මහා පරිමාණ ව්‍යාපාර විසින් ආරම්භ නොකරන ව්‍යාපාර ආරම්භ කළ හැකි වීම. දැන් මහා පරිමාණ ව්‍යාපාර සමහර ව්‍යාපාර ආරම්භ කරන්නේ නැහැ. ඒ කියන්නේ සීමිත ඉල්ලුමක් තියෙනවා වෙන්න පුළුවන්. නැත්නම් දේශීය ද්‍රව්‍ය භාවිතා කරන නිපදවන ව්‍යාපාර වෙන්න පුළුවන්. සමහරට විශේෂිත ආහාර පාන නිෂ්පාදනය කරන ව්‍යාපාර වෙන්න පුළුවන්. තේරෙනවද? විශේෂිත ආහාර පාන කොහොම ඒවට විශේෂිත අමුද්‍රව්‍ය ඕනේ. ඉතින් අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න මහා පරිමාණයේ අමුද්‍රව්‍ය සපයගෙන තන්නේ. තියෙන අමුද්‍රව්‍ය චූටින් එක හදන්න බෑ. නමුත් කුඩා පරිමාණ ව්‍යාපාරිකයට ඒ වැඩේ කරන්න පුළුවන්. මහා පරිමාණ ව්‍යාපාරේ ආරම්භ නොකලට අපි කුඩා පරිමාණ ඉල්ලුමක් තියෙන අපිට පුළුවන් කුඩා පරිමාණයෙන් ඒ වැඩේ කරන්න. අපිට ඒකෙන් යැපෙන්නේ නැහැ. තේරෙනවද? අනිත් එක තමයි තම දක්ෂතා තුලින් ප්‍රයෝජනගත හැකි වීම. තම දක්ෂතා තුලින් ප්‍රයෝජනගත හැකි වීම. දැන් මහා පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කළොත් සමහරට ඒක සංවිධාන වර්ගයේ සීමිත පොදු සමාගමක් වෙනවා. මං වගේම තවත් අයිතිකරු ඉන්නවා. ඒගොල්ලෝ මට වඩා උගත් අය. ඒගොල්ලන්ට පුළුවන් බලපෑමක් කරලා ඉහළ කළමනාකරන දూరు ඒගොල්ලන් අතර ගන්න. ඒතර මොකද මම නිකම් අවලංගු වාසියක් වෙනවා. නමුත් මෙතන එහෙම නෙවෙයි.
මෙතන කුඩා ව්‍යාපාරයක් අයිතිකරෝ මම විතරයි. එක්කෝ මමයි තව එක්කෙනෙකු විතරයි. දෙන්න ඉන්නේ, තුන්දෙනා ඉන්නේ. තේරුණාද? එහෙනම් අපිට පුළුවන් අපේ දක්ෂතාවලින් උපරිම ප්‍රයෝජන ගන්න. අපේ දක්ෂතා එළියට අරගෙන මේ දක්ෂතා අධ්‍යක්ීම් කරගෙන නවෝත්පාදන බිහි කරන්න. නව ආකාරයේ යලි ප්‍රවර්ධන ක්‍රම බිහි කරන්න. නව ආකාරයේ බෙදහැරීම නිසා විකුණුම් උපාය මාර්ග හදන්න. ඒකෙන් පුළුවන් අපිට මාකට් එක දිනන්න. මහා පරිමාණුත් බැලුවොත් අපිට වඩා ප්‍රබල අයිතිකරුවෝ ඉන්නකොට අපේ දක්ෂතා ඒගොල්ලෝ අගයන්නේ. අපේ දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගන්න ඒගොල්ලෝ අවස්ථාව දෙන්නේ නැහැ. මේක අපිට අවස්ථාව ගන්න පුළුවන්. මොකද අපි ඉන්නේ එක්කෙන දෙන්න. තේරෙනවද? අනිත් එක තමයි කැපවීම මත ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. දැන් මහා පරිමාණ ව්‍යාපාරයක සංවිධාන වර්ගයේ බොහෝ වෙලාවට පොදු සමාගම්. අධ්‍යක්ෂක මණ්ඩලයක් තමයි කළමනාකරණය කරන්නේ. හරිද? දැන් අපි දක්ෂ වුණත්, කැප වෙන්න සූදානම් වුණත්, වෙහස මහන්සිලා වැඩ කිරීම හැකියාව තාම තිබුණා. අපිට තාම තරුණ ජවයක් තියෙනවා. තිබුණා වුණත් මොකද වෙන්නේ? මහා පරිමාණ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණ තමයි අවසන් තීරණ වෙන්නේ. ඒගොල්ලෝ අපෙන් වැඩ ගන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා ඒගොල්ලෝ එක එක විශේෂිත කාර්යයන් කරන බාහිරින් උගත් පළපුරුදු අය ගෙන්න ගන්නවා ගෙවීම පදනම යටතේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට කැප වෙන දෙයක් ඇත්තෙම නැහැ. නමුත් කුඩා පරිමාණ ව්‍යාපාරයේ කුණුත් අයිතිකරුවත් මමයි. කළමනාකරුවත් මමයි, සේවකයෙක් මමයි. මම පුළුවන් තරම් කැප වෙනවා. මම කැප වෙන්න මොකද වෙන්නේ? අන්න මම මගේ අතින් ගුණාත්මක සේවාවක් වෙළඳපොළට අරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සේවාව පිළිගන්නවා, ඉල්ලුම වැඩි වෙනවා. මගේ වෙළඳාම සහ ලාභ වැඩි වෙලා මට ලැබෙන ප්‍රතිලාභ ඉහළ යනවා. ඒ නිසා මම කැමති කුඩා පරිමාණ ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න. මොකද මහා පරිමාණුත් තව අයිතිකරුවෝ වැඩි වෙනකොට මේ ලාභෙ බෙදෙනවා. දැන් ලාභෙ බෙදෙන්නේ නැහැ. තනියම මම ගන්න. ඒ වගේ. ඊළඟට රජයේ දිරිගැන්වීම් ලබා ගැනීමට රජය විවිධ රාජ්‍ය බලාධිකාර හරහා දිරිගැන්වීම් ලබා දෙනවා. ඒ දිරිගැන්වීම් ලැබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ නම් විතරයි. මම මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් වුණොත් මට ඒක ලැබෙන්නේ නැහැ. දැන් හිතන්න කුරුඳු වගාවට, රබර් නැවත වගාවට, පොල් නැවත වගා කරන්න. නැත්නම් ඒවා වාර දාන කියන්නේ මොකද්ද? අඩුතෙන් පුරවන්න. ඒ වගේ ඒවා කරන් රජයෙන් ආධාර ලැබෙනවා. කෙලිම ආධාර. අපි තුන් පොල් ලක්කරයක් වවන්න රුපියල් අපි තුමු 50000 කරන 50000ම රජයෙන් දෙනවා සමහර විට. නැත්තම් 50000 40000ක් දෙනවා 10000 අපිට යන්නේ. එක්කමක් නේ නිකම් වගේ. හැබැයි ඕක දෙන්නේ සමහරට පොල් ලක්කර දෙකට අඩු නම්. අන්න එහෙමනම් අපි කැමති නෑ මහා පරිමාණ පොල් ලොත්තක් අරන් කරන්න කැමති. අපි ඒ නිසා කුඩා පරිමාණ පොල් ලොත්තක් ගන්න. ඇයි ආධාර හම්බ වෙනවනේ. කුරුඳුත් එහෙමයි. කුරුඳු අක්කරයකට නම් දෙන්නේ අපි අක්කරයට වඩා වැඩි කුරුඳු අත්ත සංවර්ධනය කරන්නේ නැහැ. අපි සංවර්ධන අක්කරය. අන්න අපේ රජයේ දිරිගැන්වීම් ලබා ගන්න පුළුවන්. අපේ අතේ මුදල් නොමැතුවත් සෝශක්තිය නැතත් අපිට ඉස්සරහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඊළඟට සොයන් තෘප්තිය ලබා ගැනීම සඳහා. සොයන් තෘප්තිය ලබා ගැනීම සඳහා. ඇත්තරම මහා පරිමාණ ව්‍යාපාරයක් වුණාම කළමනාකරුවෝ ඉන්නවා. අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. සේවකයෝ ඉන්නවා. වැඩ කරන්නේ ඒගොල්ලෝනේ. ලාභ ගොඩාක් ලැබුණොත් අපි තෘප්තිමත් නැහැ. මොකද අපි වෙහෙසිලා නැහැ. අපි වෙහෙසිලා නැහැ. දැන් ටියුෂන් එකේ ගත්තොත් මම උපකාරක පන්ති සේවය අවුරුදු 30 ගණක් සේවය කරනවා. එතකොට මම කවදාකවත් මගේ දක්ෂ දරුවෝ අදත් උන අවුරුදු 18කට පස්සේ කියලා කියන්නේ මට මතක නැහැ. 18කට පස්සේ කො සර්ගේ මේ කටහඬ අහන්නේ. සර්ගේම අන්තිමටම ලියුමක් අස්සම් කරා ගියා චාරිටි ක්ලාස් එකේ මේ ෆී එකකින් භාගයක් අඩු කරගන්න. අන්තිමට දැකපු දවස කතා කර දවසක 18. කවුද? දැන් අද යා ලංක බැංකුවේ විදේශ සේවාංශේ කල්පනාකරුවා. ලංක බැංකුවේ විදේශ සේවාංශේ කල්පනාකරුවා. තේරෙනවද? බලන්න කොච්චර සතුටුද කියලා. දැන් එතකොට ඒ දරුවට ඉගැන්වුවේ මම. එයාට අවශ්‍ය නිබන්ධන හැදුවේ මම. එයාට අවශ්‍ය විභාග ප්‍රශ්න හැදුවේ මම. තේරෙනවද? ආදර්ශ ප්‍රශ්න හැදුවේ මම. තේරෙනවද? මමයි ඒක ඉගැන්වුවේ. වෙන කවුරුද? මමනේ සියල්ල කරේ. ඉතින් යා කියන්නේ මම දිස්ත්‍රික්කෙස දෙවෙනියට පාස් වුණේ. ඒක මට මතක නැහැ. ඇත්තට මතකද? මට මතක නැහැ බුදු. අපිට සාමාන්‍ය දෙයක් නේ ඒක. ඉතින් දැන් එයා එක කියන්නේ බොහොම සතුටින්. මට සර් බලන්න එන්න ඕනේ. මම බලන්න එනවා සර්. මෙච්චර කාලයක් මම සර්ගේ නම්බරේ හෙව්ව හම්බුන්නේ නැහැ. අවුරුදු මං 5ක් රටේ යවු බැංකුවේ. ඕවා විස්තර කිව්වා. මම අනිවාර්යෙන් මං ආසයි බලන්න කියලා. ඉතින් යා කියන්නේ සර්නේ මට මේ තත්ත්වෙට එන අවස්ථාව දුන්නේ. බලන්න මොනතරම් මම සතුටු වෙලා බලනවද කියලා. හැබැයි මම මගේ දක්ෂ ශිෂ්‍යයෝ ලව්වා පේපර්ස් ටික හදාගන්න. ටියුට්ස් ටික හදාගන්න. මං හොඳට විවේක ගන්න. එක්ක නිදා ගන්නවා. මගේ පෞද්ගලික වැඩ කර ගන්නවා. තේරුණාද? මං උගන්නන විතරයි කරන්නේ. නමුත් මට ලොකු තෘප්තියක් නෑ. දන්නවා මම ඒ ඉගැන්වන්න අවශ්‍ය පසුබිම අමුද්‍රව්‍ය ටික දුන්නේ කවුද? මේ කොල්ලෝ ටික. එහෙනම් ඒ කොල්ලන්ටත් ඒකේ ගෞරවය යන්න ඕන. මට විතරක් ඒක භුක්ති විඳින්න බෑ. මට විතරක් ඒ සතුට මානසිකව ගන්න බෑ. එන්නෙත් නෑ. තේරුණාද? නමුත් කුඩා ව්‍යාපාරයක් වුණාම මම කුඩා පරිමාණ ගුරුවරයෙක් වශයෙන් හිතා ගන්න තමයි මම ඒ මගේ අතින්ම කළේ. එහෙනම් කුඩා ව්‍යාපාරයක් වුණාම Tamanටම පුළුවන් වෙහෙසෙන්න. Tamanටම පුළුවන් කැප වෙන්න. ඒකෙන් ලැබෙන සතුට ඉතාම ඉහළයි.
අන්නේ සතුට ලැබීම සඳහා කුඩා ව්‍යාපාර මට්ටමෙම ක්‍රියාත්මක වෙනවා. මහා පරිමාණ ව්‍යාපාරයක් කරන්න. තේරුණාද? ඔව්. තව උතන උත්තරයක් නැති වුණොත් මතක් කරන්න මුන් උත්තරයක් තියෙනවා. ප්‍රධාන උත්තරයක් ඒක. මොකද ස්කීම් එකේ ආවේ නැහැ මේ අවුරුද්දේ. සමහර අවුරුදු වල දාලා තිබුණා. මේ අවුරුද්ද දැම්මේ නැහැ. මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට වඩා සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමේ උනන්දු වෙන හේතුවක් තමයි සමහර ගනුදෙනුකරුවෝ ඉන්නවා ඒගොල්ලෝ කුඩා ව්‍යාපාර වෙතින් පමණයි සේවා ලබා ගන්න. තේරුණාද? මහා පරිමාණ ව්‍යාපාර වෙතින් සේවය ලබන්න කැමති නැහැ. අන්න එහෙනම් දැන් මම මහා පරිමාණ ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කළොත් මට ඒ පිරිස මගේ ගනුදෙනුකරුවෝ කරගන්න බෑ. ඒ පිරිස මගේ වෙළඳපොළ වෙන්නේ නැහැ. එහෙනම් කුඩා පරිමාණ ව්‍යාපාර වෙතින් පමණක් සේවය අපේක්ෂා කරන පිරිසක් ඉන්නවා නම් ඒගොල්ලොත් මගේ වෙළඳපොළට ගන්න නම් මම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනේ. උදාහරණයක් මම කියන්නම්. පුංචි උදාහරණයක්. මම ඔබේ වයසේදී උසස් පෙළ පන්තියේදී අපි ඉස්කෝලේට ගිහිල්ලා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරලා එහෙම එනකොට හවසට අපි තේ බොන්න තෝරගත්ත තැනක් තිබුණා. අපේ නගරෙට චුට්ටක් එහාට වෙන්න හෙවන තිර ලොකු ජෑම් ගහක් තිබුණා. ඒ ජෑම් ගහට අර රේල් පාරෙන් මං හිතන උස්සන් ආපු සිල්වර කොට දාලා ලබ්බංකු දෙකක් හදලා තිබුණා. පුංචි තේ කඩයක් ලෑලිලින් හදලා තිබුණේ. එතන කෑම හරිම රසයි ලබන. ඒ ගමේ කෑම පීස වගේ වෙතන ඒ කාලේ නෑ තේරෙනවද? තිබුණ ඔය ගමේ කෑම වෙලාවරිය වෙන්න පුළුවන්. නැත්තම් වණ්ඩු කියලා જાතියක් තියෙනවා. ඔය ගමේ විවිධ දේවල්. ෆෑන් කේක් හරිම රසයි. ඒ රෝල් එක මං හිතන්නේ ලෝකෙම් රසම රෝල් එක කෑව මං ඒකෙන් තමයි. ඔයගොල්ලෝ පිළිගන්නේ නැහැ කිව්වොත්. තනිකර දකුණේ මාළුනේ අලුත් මාළු. ඒක ෆිෂ් රෝල් නම් ෆිෂ්ම තමයි. අලුත් මාළු ඒ වගේම වැලි වඩින් ගේන අලුත් අර්ථාපල දෙනවා නියම අමුඩුවා විදාලා. ඒ රෝල් එක නික ලොකුයි. ඒ රෝල් එකක් කෑවම සාමාන්‍යයෙන් අපිට පුළුවන් රෑ කෑම නොකයි. තේරුණාද? රෝල් හවසට රෝල් දෙකක් කෑවොත් රෑටත් එපා කෑම උදේටත් එපා. ෆුල් බඩ පිරෙනවා. තේරුණාද? රසම රෝල් එක. කොහෙවත් මම තාම හම්බුනේ වගේ එකක්. කවුද යන්නේ නැත්තේ? ප්ලේන් ටික කහට එක හරි කිතුල් ලකුරු කැලක් දෙනවා. හොඳ ඉල්ලුම. කොමාරි එතන ගිහිල්ලා සාමාන්‍යයෙන් ටිකක් වෙලා ඉන්න ඕනේ. අර බංකුවක් ඉන්නේ නැත. හිටගෙන තේ බොන්න පුළුවන් ගාය වෙන නිසා. පුදුම බිස්නස් එකක් දරුණු තිබුණේ. කොමාරි කරපු පවුලක ලොකු අයියේ ඒ ලොකු අයියේ ආන්ත්‍රා වෙනවා. මල්ලිල දෙන්න බාර ගන්න. මල්ලි දෙන්න බාරගත්ත ගමන් මොකද කරන්නේ? මම දැනගත්ත මේගොල්ලෝ වැඩි කනවා කියලා. ගැහුව පිටිපස්සෙට තියෙනවා පරණ ගේට් කරලා ලොකු හොටෙල් එකක් ගැහුවා. හොටෙල් එකක් ගාලා ජෑම් ගහ කපලා දැම්මා. පාගින් වලට හැදුවා. ඉවරයි. බංකොලොත්. අපිවත් ගියේ නැහැ. ඒතර මොකද උනේ? ටිකක් මහා පරිමාණයෙන් කරේ. කෝකියෝ දාගත්තා. ඒතර ගෙදර අම්මා තමයි අර කෑම වර්ග හැදුවා. අම්මත් අයින් කරා. සාර්ථක නේ. අපි ගියේ අර පුංචි කඩේ නිසා. අර රස රෝල් එක කන්න. කිතුල් ලකුරු කහට ගෑයි බොන්න. තේරෙනවද? ගමේ එයාගේ අම්මා හදන වණ්ඩුවක් කන්න ගියේ. එහෙනම් අපිත් අත්තරිය ව්‍යාපාරේ බංකොලොත් වෙනවා. ඒ නිසා සමහර ව්‍යාපාර කැමති සුළු පරිමාණ ව්‍යාපාර වෙතින් විතරක් සේවය ලබන්නේ. ඒක දන්න අපි ඥානාන්විත ලෙස අපි සුළු පරිමාණ ව්‍යාපාරයෙන් එහාට යන්නේ නැහැ. පැහැදිලිනේ? ඔන්න ඔය වගේ කරුණු 4ක් ලිව්වනම් ලකුණු භාගය බැගින් ලකුණු 2ක් ලැබුණා. සමහර අවුරුදු වල මේක තනි ප්‍රශ්නයක් වශයෙන් මේක අයන්නක්නේ. තනි ප්‍රශ්නයක් වශයෙන් આવොත් අනිවාර්යයෙන්ම ලකුණු 4ම දෙනවා. ඒතර කාරණා 4ක්ම ලියන්න වෙනවා. අපි ඊළඟට යමු දරුවනේ. ඉස්සෙල්ලා විභාග ප්‍රශ්නෙම ආ කොටස දැඩි තරංගකාරීත්වයට මුහුණ දී සිටින සුළු පරිමාණ සිල්ලර ව්‍යාපාරිකයෙකු හට පාරිභෝගිකින් අද්දවා ගැනීමට ගත හැකි උපාය මාර්ග 4ක් සඳහන් කරන්න. එතකොට සිල්ලර ව්‍යාපාරිකය කියන්නේ සිල්ලර වෙලෙන්දා. එයත් සුළු පරිමාණයිනේ. එතකොට එයා දැන් අනිවාර්යයෙන්ම අපි දන්නවා මේ විවෘත ආර්ථික ක්‍රියාවලිය තුල සෑම සිල්ලර වෙලෙන්දෙක්ම දැඩි තරංගකාරීත්වයකට මුහුණ දීලා තියෙනවා. තේරුණාද? මම ඊයේ රාත්‍රී කාලේ මගේ මිත්‍රයෙක්ගේ අටපිරිකර පූජා භාණ්ඩ අලෙවි කරන සිල්ලර වෙලෙන්සලට ගියා පූජා භාණ්ඩයක් ගන්න. ඉතින් මම ඇත්තට විස්තර කතා කරා. මම කොහොමද බිස්නස් උදායි කියලා ඇහුවා. නහයෙන්ම අඩනෝ ඉතින්. ඉතින් එයා ලිස්ට් එකක් කියනවා. එයා කියන විදිහට එයාගේ අවට දැන් තව අලුතෙන් වෙනි පූජා භාණ්ඩ අලෙවි කර දැන් 7ක් 10ක්ද දාලා තියෙනවා. ඉතින් එයා කියන වෙනදා සාමාන්‍ය දවසේ ආදායම ලක්ෂ 1.5 පයින්නොත් දැන් රුපියල් 20000ක් පන්නන්නේ බොහොම අමාරුයි. ඕක තමයි හැමෝගම කතාවනේ. එහෙමනම් අද වෙද්දි සුළු පරිමාණ සිල්ලර ව්‍යාපාරිකෝ සිල්ලර වෙලෙන්දොත් දැඩි තරඟයකට මුහුණ දීලා තියෙනවා. මොකද්ද තරඟේ? සමස්ත පාරිභෝගික පිරිසෙන්. එනම් සමස්ත වෙළඳ පොළ කොටසෙන් Tamanට වැඩි නැත්නම් ප්‍රමාණවත් වෙළඳ පොළ කොටසක් දිනා ගැනීම තමයි ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ. අන්න එහෙමනම් Tamanට ප්‍රමාණවත් පාරිභෝගිකින් පිරිසක් අද්දවා ගන්න අනුගමනය කළ යුතු උපාය මාර්ග.
පළවෙනි එක තමයි පාරිභෝගික සම්බන්ධතා වර්ධනය කිරීම. පාරිභෝගික සම්බන්ධතා වර්ධනය කිරීම. තේරුණාද? දැන් මම වුණත් ඔබ වුණත් මේකට මං හිතන්නේ මේ කතන්දරේ පොදු වෙයි. ඔයාලා අපි යම් යම් භාණ්ඩ දැන් මම ඔය කිව්ව පූජා භාණ්ඩ ගන්න ගියේ තව තැන් තියෙනවා. නමුත් මේ කියන තැන මම ගොඩක් මිත්‍රයි. සමහරට අපි දැන් අපිට මොන හරි මං කියන මගේ ගෑස් එක ඉවරයි. පුළුවන් නම් මට ගෑස් එකක් හොයලා දෙන්න. එයාගෙන රයිට් සර්. අපේ ගෙවල් ළඟ ගෑස් ඒජන්සියක් තියෙනවා. ආපු ගමන් මං කෝල් කරනවා. ඒ වගේම කෝල් කරනවා. සර් මොනවද සර් කොහෙද ඉන්නේ නැත්තම් මං ගිහලා ගෙනත් දෙන්නද? ඒ මිත්‍රකමනේ. මොකද වෙන්නේ? මට යාගෙන් පිට පූජා භාණ්ඩයක් ගන්න හිතෙන්නේ නැහැ. මේක ඔබටත් පොදු. තේරුණානේ? ඒ වගේ මම මේ කියන ඒ සම්බන්ධතා පවත්වන එක විදියක්. එහෙම නැත්නම් සෑම සිල්ලර ව්‍යාපාරිකයෙකුටම පුළුවන් වසර අවසානයේ අපි හිතමු 31 වෙනිදා හවස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනිදා උදෑසන නම් තවත් හොඳයි. උදෑසන අපි හිතමු Tamanට පුළුවන් දෙයක්. කේක් එකක්. එහෙම නැත්නම් කිරිබත් දීසියක්. එහෙම නැත්නම් කෙසෙල් ලැවරියක්. උදේම දීලා සුබපතල යනවා. ලොකු සම්බන්ධයක් මුළු අවුරුද්දම අපට අමතක වෙන්නේ නැහැ. ඒ සිදුවීම මුළු අවුරුද්දම අමතක වෙන්නේ නැහැ. එයා හිස් අතින් ආවේ නැහැ. තේරෙන හොඳට පිරිසිදු වෙලා හොඳ ඇඳුමක් ඇඳගෙන එයාට අපේ නිවසේම වෙන සුබපතනවා. එක සම්බන්ධතාවය. එහෙම නැත්නම් අපේ උපන්දිනේ මතක තියාගන්නවා. එදාට උදේම අපේ සුබපැතුම් කරන්න යා. පොඩි දේවල් මම කියන්නේ කරන් තියෙන්නේ. මේ වගේ ක්‍රියාකාරකම් මගින් ගනුදෙනු කරෝ අපට පුළුවන් බැඳ තබා ගන්න. ඒ ගනුදෙනු කරෝ මොන තරඟකරුවෙක් ආවත් අපෙන් හැලෙන්නේ නැහැ. සිල්ලර ව්‍යාපාරිකයන් හැලෙන්නේ නැහැ. තේරෙනවනේ පළවෙනි එකේ. දෙවෙනි එක තමයි ගනුදෙනු කරුවන්ගේ පක්ෂපාතීත්වය ලබා ගැනීම. ඒකත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ගනුදෙනු කරෝ නිකම්ම ගනුදෙනු කරෝ නෙවෙයි. පක්ෂපාතී ගනුදෙනු කරෝ බවට පත් කරගන්න. පක්ෂපාතී කියන්නේ ගනුදෙනු කරුවාට වෙන විකල්ප නැහැ. වෙන විකල්ප සැපයුම් කරුවෝ නැහැ. එකම සැපයුම් කරුවා මා පමණක් වෙන්න ඕනේ. කුඩා සිල්ලර ව්‍යාපාරිකයෙක් වන මම පමණ එයාට ඉන්නේ. ඒ නිසා එයා ඒ ගනුදෙනු කරුවා මගෙන් තමයි භාණ්ඩ ආසේවා ගන්න. යම් විදියකින් මගේ ව්‍යාපාරයේ ඔහු හෝ ඇය එන වෙලාවට වසා දමා ඇතනම් හෝ අද දවසේ ඔහු හෝ ඇය ඉල්ලන භාණ්ඩ මම ළඟ සපයන්න නොමැති නම් අනිවාර්යයෙන්ම වෙනත් විලෙන්සලකින් ගන්නෙ නැහැ. එදාට ඒ භාණ්ඩ ඒගොල්ලෝ පාවිච්චි නොකර ඉන්නේ. හෙට ඇවිල්ලා නැවත ගන්න. පක්ෂපාතී කියන්නේ ඒක. එහෙම ගනුදෙනු කරනගේ පක්ෂපාතීත්වය ලබා ගන්න මොකද කරන්න ඕන? ක්‍රම කීපයක් තියෙනවා. අපිට පුළුවන් අඩු මිලට දෙන්න. නැත්තම් කියනවා මේක ගාන මෙච්චරයි සර්ලගෙන් එහෙම කරන්න බෑ. නැත්නම් මැඩම්ගෙන් එහෙම කරන්න බෑ. මට මේ ගාන දුන්නම ඇති. එහෙම නැත්තම් අපි තුමු යම් මුදල් ප්‍රමාණයක් අඩු වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ සර් ගෙනියන්න. මැඩම් ගෙනියන්න බඩුගෙන ඒ ප්‍රශ්නයක් නැහැ. ඕනනම් මේ සල්ලි තියාගන්න. හැබැයි ඉතින් ඒක කරන්න ඕනේ අය කරගත හැකියට පමණයි. තේරුණාද? සමහර හොරායින් හොරුන්ට කරලා හරියන්නේ නැහැ. අපිට ඒක ලොකු සහනයක්. තේරුණාද? එහෙම නැත්තම් දැන් අපි කියනවා මේ මට ලිස්ට් එකක් කිව්වා මතකුණානේ මේ ලිස්ට් එක දාලා ඉන්නම තුනානේ මේ දැන් මතකෙන් තවත් මොනවද කිව්ව රයිට් සර් කමන්නේ යන්න ගෙදර ගිහලා කෝල් එකක් දෙන්නකෝ මම ගෝල් එකත් එවන්න. කරලා දෙන්න. මොකද වෙන්නේ? අපි අනිවාර්ය පක්ෂපාතී වෙනවා. තේරෙනවද? එහෙනම් තරංගයක් තියෙන වෙන අවස්ථාවක එවැනි සරල දේවල් තුලින් ගනුදෙනු කරුව අපට හිතවත් පක්ෂපාතී ඒ කියන්නේ ඒගොල්ලන්ට වෙනත් විකල්ප නැති සිල්ලර ව්‍යාපාරිකයෙක් බවට පත් කරගන්න පුළුවන්. පත් වෙන්න පුළුවන් මට. තුන්වෙනි එක තමයි පාරිභෝගික ප්‍රවර්ධන ක්‍රම වැඩි කිරීම. පාරිභෝගික ප්‍රවර්ධන ක්‍රම වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපෙන් හැමදාම පුරුද්දක් වශයෙන් මිලදී ගන්න පාරිභෝගිකයෝ ඉන්නෝනේ. අපි කියනවා ස්ථිර පාරිභෝගිකයෝ permanent customers ලා. ඒගොල්ලන්ට අපි දෙනවා ප්‍රීමියම් එකක්. මොකද්ද සිංහලෙන් ආධික්‍යයක්. ඒ කියන්නේ එක් භාණ්ඩයක් ගන්නකොට නොමිල දෙන්නේ. ඒ වගේ අපි එක එක ප්‍රධාන භාණ්ඩ කීපයක් නම් කරනවා. ඒ භාණ්ඩ කීපයට අපි ආධික්‍යයක් දෙනවා. අපි ඔරෙන්ජ් ජූස් එකක් ගන්නකොට සමහර වෙලාවට අපිට වීදුරුවක් දෙන්නේ. ඒ වගේ අපි කියන්නේ ප්‍රොමෝෂන් කියලා සාමාන්‍ය විවහාර කරන ප්‍රොමෝෂන් නෙවෙයි ඒක. ඒක වචනේ ප්‍රීමියම් ආධික්‍යය. තේරුණාද? ඒක ලබා දෙනවා. එහෙම නැත්නම් අපේ පර්මනන්ට් කස්ටමර්ස් වලට විතරක්. දැන් මම සිල්ලර ව්‍යාපාරිකයෙක් නම් අපි මගෙන් 15 දිනක් ඉන්න මුළු මාසෙම ඔබඩු ගන්න මගෙන්. ඒගොල්ලෝ ලිස්ට් එකක් ගහලා මගෙන් තමයි ගන්න අඩුපාඩුත් ගන්න මගෙන්. අනිත් අය මගිනුත් ගන්න වෙනත් තැනුත් ගන්නවා. ඒ 15 දිනාට විතරක් මම දෙනවා පැට්‍රොනේජ් එකක්. පැට්‍රොනේජ් එක කියන්නේ පර්මනන්ට් ස්ථිර ගනුදෙනු කරවන්න පමණක්. ස්ථිර ගනුදෙනු කරවන්න පමණක් මම ගානේ භාණ්ඩ එකක් හෝ කීපයක් නොමිල දෙන්න. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු මගෙන් එළවලු මිල දී ගන්නවා කියලා. ඒගොල්ලෝ ප්‍රධාන එළවලු වර්ග අපි තුන් පහක් ගත්තා කියලා මගෙන් ප්‍රමාණ කීපයකින්. ගත්තම අපි හිතමු
ගර්කින් ගෙඩියක්. ගර්කින් කියන එක දන්නවනේ. අර පිපිඤ්ඤ වගේ. ඒක පෙති කපලා බත් එකත් එක්ක ටේස්ට් එකට ගන්න පුළුවන්. ඒක ටිකක් ගනම්. ගර්කින් ගෙඩියක් මං ගානේ දාන. මෙන්න ගර්කින් ගෙඩිය මං ගානේ අද මේ සලාඩ් එකට ගන්න පුළුවන් කියලා. ඒක ඉතින් ලොකු මතකයි. ඉතින් ඒක සමහර ගර්කින් ගෙඩියක් ඒ අපේ එළවලු ලිස්ට් එකේ තිබුණේ නැහැ. ඕගොල්ලන්ගේ එළවලු ලිස්ට් එකේ තිබුණේ නැහැ. නමුත් ඕගොල්ලන්ගේ ගෙදර අම්මා වෙන්න පුළුවන්, අක්කා වෙන්න පුළුවන්, ඊ තාත්තා වෙන්න පුළුවන්, කවුරු හරි එක්කෙනෙක් හෝ කීප දෙනෙක් ගර්කින් කන්න කැමති. දැන් අමතකලා තිබුණේ. මිලත් වැඩි තේරුණාද? දැන් මේක ලැබුණාම පස්සේ ඒගොල්ලෝ හරි සතුටින් ඒක ඇප්‍රීෂিয়েට් කරනවා. අර වෙලෙන්දව තේරුණාද? ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට ඒ වෙලෙන්දව අමතක කරන්න බැරි වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු බඩු එළවලු ගන්නවා රම්පේ කරපිංචි දෙහිගිරි කීපයක් මං ගන්න නිකන් දෙනවා. ඒක ටිකක් ලොකු දෙයක් වශයෙන් දැනෙනවා. සමහරට අම්මා දෙහි ගේන්න කිව්වේ නෑ අපිට. තේරුණාද? ඕගොල්ලෝ දෙහිගිරි 4ක් විතර හරි අර වගේ ලැබිලා අරන් යනවා. අරන් ගියාම දෙහි ඉවරයි. මොනතරම් සහනයක්ද බලන්න ඒක. අන්නගේ පැට්‍රොනේජ් එකක් දෙන්න පුළුවන්. ඒ වගේ දීලා තේරුණා පාරිභෝගික ප්‍රවර්ධන ක්‍රමය. එහෙම නැත්නම් වෙලෙන්සල් ඉදිරිපිට බහඬ ප්‍රදර්ශනාත්මකව රාක්ක තියෙනවා. බොහෝ වෙලාවට ඒක නිෂ්පාදකයාගෙන් ලබා ගන්න පුළුවන්. නිෂ්පාදකයෙන් ලැබෙන ප්‍රදර්ශන රාක්ක මත ප්‍රදර්ශන වෙළඳ කවුළු මත බහඬ ආකර්ෂණීය ආකාරයෙන් ප්‍රදර්ශනය කරනවා. ඒකෙනුත් ගනුදෙනු කරු ආකර්ෂණය කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැත්නම් දැන් හැමෝම කරනවා වගේ ඩිස්කවුන්ට් කාඩ් එකක් තේරෙනවද? ඒ කියන්නේ තමන් එක්ක ගනුදෙනු කරද්දී ඒ ගනුදෙනු වටිනාකම කිසියම් ප්‍රතිශතයක් ඩිස්කවුන්ට් කාඩ් එකෙන් ලබා දෙන ක්‍රමවේදයක් හදනවා. ඒ නිසාම අපි එතනට යන දැන් ගොඩක් වෙලාවට සාමාන්‍ය කුඩා පරිමාණ සිල්ලර වෙනදක ඕක නැහැනේ. ඕක අමාරුත් නෑනේ ගන්න. කිසියම් මුදලක් ආරම්භයේ දෙන්න වෙනවා. ඒ මැෂින් එක අර මැෂින් එක මොකද ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් එකක් ගන්න වෙනවා. ඒ ප්ලාස්ටික් කාඩ් අනිවාර්යයෙන්ම විශේෂිත ආයතනයක් ලව මුද්‍රණය කරගන්න ඕනේ. තමන්ගේ කස්ටමර්ස්ලට දෙන්න. තේරුණාද? ඒක පාඩු වෙන්නේ නැහැ. ඒක අපි ලක්ෂ 2ක් වියදම් කරත් පාඩු වෙන්නේ නැහැ. ඒක මාස කිහිපයකින් කවර් වෙනවා. දැන් මගේ නිවස ළඟම සුළු පරිමාණ සිල්ලර ව්‍යාපාරේ මං කෝ දැන් ඕක හරියන්නේ නැහැ. ඔය දැන් මම සමහර සල්ලි නැත්නම් මං කාඩ් එක දික් කරන ඔහිලුවට. ඉතින් hina වෙනවා. මං කෝ දැන් කෑෂ්ලෙස් සොසයිටි එකක් තියෙනවා. මෙහෙම උනොත් කියලා මම මේ කාඩ් භාවිතේ වාසි පෙන්නවම එයා උනන්දු වුණා. ඇත්තටම ගත්තා. මට එයා තෑන්ක්ස් කරා. එයාට දීලා තියෙනවා පළවෙනි මාසේ ටාගට් එකක්. ඒ කියන්නේ මට මතක නැහැ ගාන අපි දුමු ලක්ෂ 2ක් කියලා. ලක්ෂ 2ක්වත් බහණ්ඩාසෙව විකුණන්න ඕන කාඩ් එකට. එතකොට තමයි ඒගොල්ලෝ තව ඒ කියන්නේ තව chance එක වැඩි වෙන්නේ. තේරෙනවද? නමුත් මෙයා පළවෙනි මාසෙම ලක්ෂ 4ක් ගහලා දෙගුණයක් ගහලා. එතකොට එයාට තව අර එයාගේ අය කරන සේවා ගාස්තු අඩු කරනවා. නැත් තේරෙනවද? සේවා ගාස්තු ඉන්නවා. සේවා ගාස්තු ෆ්‍රී වෙනවා. අපි දුමු ලක්ෂ 5ක් කියලා ලක්ෂ 5ට වඩා අලෙවි කරනවා සේවා ගාස්තු බිඳුව. කිසිම ගාස්තුව ඒගොල්ලන් කපන්නේ නැහැ. 5ට අඩු වුණොත් පොඩි ගාණක් ගන්නවා. දැන් ඒ තත්ත්වය ඉන්නවා. සාර්ථකයි. ඉතින් අර වගේ ඩිස්කවුන්ට් කාඩ් එකකුත් දෙන්න පුළුවන් නම් ඔය ආර්පිකෝලා දෙනවා වගේ ඇත්තරම ගමේ සෙසු සිල්ලර ව්‍යාපාර මත කළ මෙතනට ආකර්ෂණය වෙනවා. එවැනි ප්‍රවර්ධන ක්‍රම දැන් අනුගමනය කරන්න කාලේ හරි. ඊළඟට බහණ්ඩ නිවෙස් වෙත ගෙන ගොස් බාර දීම. දැන් කාර්යබහුල ජීවිතයන් විශේෂයෙන්ම නගරේ ජීවත් වෙන අපි ගත කරන්නේ. අපිට ඇත්තටම බහණ්ඩ නිවෙසටම ගෙනත් දෙනවා. දැන් ඔය මේ වසංගත රෝග සත්තු උස්සන්න කාලේ ආවේ ඔන්ලයින් අපි ගෙන්න ගත්තේ. අන්න ඒ ක්‍රමයේ දිගටම තියෙනවා අපි කැමතිනේ. අපිට අඩු කාලෙකින් බහණ්ඩ ලබා ගන්න පුළුවන්. අපි ඒ වෙලෙන්දගම තමයි එහෙනම් මෙලදී ගන්න. ඊළඟට ව්‍යාපාර ස්ථානය තුළ සිත්ද ගන්නා හා තෘප්තිමත් ලෙස බහණ්ඩ ප්‍රදර්ශනය කිරීම. ව්‍යාපාර ස්ථානය ඇතුළත් ඒක තියෙන ඉදිරිපස විතරක් නෙවෙයි. ව්‍යාපාරයේ සමහර ව්‍යාපාර ඇතුළට අපිට යන්න අවසර නැහැ. නොගියත් අපිට ඉබිකම් කරාම පේන්න ඕනේ. ලස්සනට බහණ්ඩ එක එක සන්නම් යට. සමජාතීය බහණ්ඩ අපි තුමු සබන් කියලා. සබන් වල තියෙන එක එක සන්නම්. ඒ සන්නම් වලට වෙන වෙනම ලස්සනට පැක් කරලා තියෙනවා. කිරිපිටි නම් කොම සමාන බහණ්ඩ නමුත් සන්නම අසමානයි. එහෙමනම් ඒ අසමාන සන්නම්ට ඇන්කර් නෙස්ටබල් ඒ වගේ ලස්සනට පැක් කරලා තියෙනවා. දැක්කම අනිවාර්යම ආකර්ෂණයක් ඇති වෙනවා. සමහරට දැක්කම මිලදී ගන්න මතකයක් ඇති කරවන්න. සමහර විට අපි තුමු විම් බෝතලයක් කියලා. විම් එකක් අපේ ලු තිබුණේ නැහැ. නමුත් අපි දන්නවා විම් එක ඉවරයි කියලා. මතක තිබුණේ නැහැ. අපි වෙන භාණ්ඩයක් ගන්නාම අර ලස්සනට අර වෙලෙන්සල ඇතුලේ සියලු භාණ්ඩ ප්‍රදර්ශනාත්මකව තියෙනකොට විම් එක දැක්කම මතක් වෙනවා මට විම් බෝතලෙකුත් දෙන්න. අන්න ඒ තත්ත්වයෙන් අපිට පුළුවන් ගනුදෙනු කරු ආකර්ෂණය කරගන්න. ඊළඟට වෙලෙන්සලේ කටයුතු නවීකරණය කිරීම. දැන් බලන්න සමූපකාර සිල්ලර වෙලෙන්සල් වලට මා සමූපකාර පාඩම කිව්වන ඕගලන්ට ඒක. සමූපකාර සිල්ලර වෙලෙන්සල් සමහර ඒවා එදා වගේම අඩු ගානේ ඒකේ නාම පුවරුවත් තින්තර එකක් ගාගෙන නැහැ. තේරෙනවද? වෙලෙන්සලේ සමහර රාක්ක දැන් දිරලා වේයෝ කාලා. තේරෙනවද? එහෙම වෙන්න බෑ. අනිවාර්යයෙන්ම නවීකරණය වෙන්න. අඩුම ගානේ වසරකට දෙකකට සැරයක්වත්
කලවුෂ් කරන්න ඕන. ඒ වෙළඳ කවුළු තීන්ත ගාලා ආලේප කරන්න ඕන. තේරුණාද? ඒ වගේම ඉන්ටර්නල් ලේඅවුට් එක අභ්‍යන්තර සැකැස්ම පිළිවෙල පව අලුත් කරන්න ඕන. ඒ පිළිවෙල අලුත් කරාම අලුත් ව්‍යාපාරයක් නැවුම් බවක් අපට තේරෙනවා. ගනුදෙනුකරු කැමති ඒකට. ගනුදෙනුකරු කැමති නෑ වසර ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික ලෙස එකම ලේඅවුට් එක එකම පිරියත සහිත වෙළඳසැල දකින්න කැමති නෑ. ඒ වගේ අලුත් නවීකරණය කරන්න ඕන. පහසුකම් පව වැඩි කරන්න ඕන. තේරුණාද? දැන් සමහර ස්වයං සේවා වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් තියෙන පොඩි කූඩයක් දීලා තියෙන අපිට කූඩයක් දෙනවා ගිහලා බහන්න තෝරගන්න. අපි කැමති ඒකට. අපි බහන්න අපිම මේ නිකන් දැහගෙන එනවට වඩා කූඩේ දාගෙන ආව කැසිරට ගෙනාව කිව්වනේ. ඒ වගේ අලුත් දෙයක් වෙන්න නවීකරණය වෙන්න ඕන. ඊළඟට ස්වයං සේවා ක්‍රම ක්‍රියාත්මක කිරීම වෙන්න ඕනේ. මොකද අපි හරිම කාර්යබහුල ජීවිත ගත කරන අපි සහ දැන් මේ ලෝකෙට පොදු වසංගත තත්ත්වයට අපි සාමාන්‍ය වෙළඳසැලක රැඳෙන්න කැමති නෑ. මිනිස්සු අතර ගැටෙන්න කැමති නෑ. මිනිස්සුන්ට සමීප වෙලා ඉන්න කැමති නෑ වැඩි කාලයක් වෙනද වගේනේ. එහෙනම් ස්වයං සේවා විකුණුම් ක්‍රම තිබුණා නම් අපි ට්‍රොලිය හරි කූඩේ හරි ගත්තා. ටට්ටක් ගාලා අපට අවශ්‍ය භාණ්ඩ ටික තෝරගත්තා. මුදල් ලැකෙමිලකට ආවා. අවශ්‍ය ගෙවීම කරා. අපි යන්න ගියා. අපි කැමති එකට අපේ කාලය ඉතුරුයි. එකක් කාලය ඉතුරුයි. අනිත් එක අපේ කැමැත්ත පරිදි භාණ්ඩ තෝරගන්න පුළුවන්. තේරුණාද? අනිත් එක අපේ සෞඛ්‍යයටත් හොඳයි. හැම අතින්ම හොඳයි. තේරුණාද? අන්න ඒ නිසා ස්වයං සේවා ක්‍රම අනිවාර්යයෙන්ම හඳුන්වා දෙන්නම වෙනවා. ඊළඟට මිල අඩු කිරීම හා වට්ටම් ලබා දී තරගෙන් මුහුණ දෙන්න. ඒක කරන්නම ඕනේ. දැන් මම දන්න රජයේ සේවකෙක් ඉහළ නිලයක් දරන සාමාන්‍යයෙන් එයාගේ මේ රජයේ සේවය නැති වුණත් එයාගොල්ලෝ උපතින්ම සාමාන්‍යයෙන් ඔය වතු පිටිහිම තියෙන ඒගොල්ලෝ දෙමව්පියන්ට සල්ලි තියන අය උගත් සමාජයක ඒ වගේම ධනවත් සමාජයක සමාජික. එයාගේ රජයේ රැකියාව නැතත් ප්‍රශ්නයක් නැහැ ජීවත් වෙන්න පුළුවන්. එයා පවා මට දින කීපයක් මුණ ගැහෙනවා එක්තරා සුපිරි වෙළඳසැලකදී. ඉතින් මං අහනවා දැන් ඔබතුමත් සෑහඳුරට එනවනේ බුදුම වෙලාවක් තියෙනවා. නෑ වෙලාවක් නැතත් මට කිව්ව මල්ලි කියලා මල්ලි මම මෙතනට එනවා කිව්වා. මොකද අපිට උනොත් දැන් මේ ජීවන වීදම කියන එක දැනෙනවා කිව්වා. මේක කොහොමද සතියකට සැරයක් එක එක බහණ්ඩ කාණ්ඩයක් කිව්වේ. එක එක ගෲප් වලට 125 110 130 සමහරවිට 150කට ඩිස්කවුන්ට් දෙනවා. මම මේ ඩිස්කවුන්ට් එක තෝරලාකෝ ගන්න. මම සතියේ දෙපාරක් කරනවා දෙපාරේම මට ඩිස්කවුන්ට් එක හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මම රුපියල් 3-4000ක් මේකෙන් ඉතුරු කරගන්නකො මං ගෙදර ගන්න බඩුවලින්. ඉතින් ඒ 3-4000 මගේ වාහනේ පෙට්‍රල් ටිකක් ගහගත්ත එක මට සයිස් දෙකක් දුන්නා. එයා දීපු උත්තරේක හරි. තේරෙනවද? ඒ වගේ තත්ත්වයන් නිසා අද ඒ වගේ උගත් සමාජයේ ධනවත් යයි කියලා හිතන අය පවා එහෙමනම් සාමාන්‍ය ආදායම් ලැබුණ අපිටත් ඒක ඊටාම ඵලදායකයි. තේරෙනවද? ඒ නිසා එවැනි ගනුදෙනු කරෝ දිනා ගන්න නම් මිල අඩු කරන්න ඕනේ. ඒක සදාකාලිකව නෙවෙයි අර වගේ මේ සතිය සහල් වලට දෙනවා ඩිස්කවුන්ට් එක. ඊළඟ සතියේ දෙනවා අපි දුම් කිරිපිටි වලට. ඊළඟ සතියේ දෙනවා සබන් වලට. ඒ වගේ හෑන්ඩ් වොෂ් ඒ වගේ ඒවට. කෙලිම කාණ්ඩ වල දෙන්න පුළුවන්. ඕක මිනිස්සු අතරට ගියාම පුරුදු වුණා මොකද ඒ ඩිස්කවුන්ට් එක හොයාගෙනම අන්න එනවා සතියේට දවස් දෙකක් හරි තුනක් හරි එනවා. අන්න අපිට කස්ටමර්ස්ලා දිනා ගන්න පුළුවන්. තේරෙනවද? ඒක සුපිරි වෙළඳසැල අනුගමනය කරන අපූර්වට. ඒක මේ කුඩා පරිමාණ සිල්ලර් ව්‍යාපාරිකයත් කළ යුතුමයි. පැහැදිලිද? ඊළඟ එක තමයි ණයට අලෙවි කිරීම. කරන්න දෙයක් නැහැ දෙන්න වෙනවා. සමහර වෙළඳසැල් ඔබට දැකලා ඇති සිල්ලර ව්‍යාපාරිකයෝ ණයට ඉල්ලා අමනාප නොවන්න කියලා දැන්වීමක් ප්‍රදර්ශනය කරනවා හැමෝටම පේන්න ප්‍රකට ලෙස. සතියක් දෙකකින් යනකොට මොකද වෙන්නේ? ඒ කඩේ මිනිස්සු නැහැ. දැනෙනවා ගනුදෙනුකරු අඩු වෙනවා. තව සතියකින් දෙකකින් මොකද වෙන්නේ? අර දැන් නිපුර වයින් කරනවා. ඔන්න ආයෙත් හරියනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඔබට ඔය අත්දැකීම් තියෙනවා මට විතරක් නෙවෙයි. කුඩා පරිමාණ සිල්ලර ව්‍යාපාරිකයෙකුට ණයට විකිණීමකින් තොරව පැවැත්මක් නැහැ. ණයට විකිණීම අවදානමකුත් තියෙනවා. මොන අවදානමක්ද? මොන ණයද? බොල් ණය අවදානම තියෙනවා. මොකද මිනිස්සුන්ට මිලදී ගන්න මතකයි. ඒක අපසු පියවන්න මතක නැහැනේ. තේරෙනවා සමහර අයට. ඒ නිසා බොල් ණය අවදානමකුත් තියෙනවා. නමුත් ණයට වික්කේ නැත්තම් අනිවාර්යයෙන්ම ණයට ගන්න අත්‍යවශ්‍යයි ඉන්නවනේ. මාසෙ අවසානයේ වැටුප ගත්තම පියවන්න එවැනි අය අනිවාර්යයෙන්ම ගිලී යන්න පුළුවන්. ඒ විනය ගිලී යන්න පුළුවන්. ඒ නිසා ණයට විකිණීමක් කරන්න වෙනවා. මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග කීපයකින් පුළුවන් දැඩි තරංගයක් හමු වුණත් ප්‍රමාණවත් ගනුදෙනු කරන පිරිසක් දිනාගෙන Tamanට ලාභදායී ව්‍යාපාරයක් වශයෙන් ව්‍යාපාරේ පවත්වාගෙන යන්න. පැහැදිලිද? මෙහෙම කරුණු 4කට ලකුණු දෙකක් දුන්න ලකුණු භාගයේ බැගි. මොකද මේක ප්‍රශ්නික කොටසක්නේ. දැන් රෝම ඉලක්කම් වලින් අහන සම්පූර්ණ ප්‍රශ්නයක් වුණා නම් සමහරවිට මේකටත් ලකුණු එක ගානෙම 4ක් ලැබෙනවා. කොටසක් නිසා සාමාන්‍යයෙන් ලැබෙන ලකුණු භාගයේ බැගින් ලකුණු 2යි කරන 4ට. පැහැදිලිද? right. අපි අද මේ නිමාව කරන්නේ 6 වන ඒකකයට අදාළ විභාග ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරා. විශේෂයෙන්ම ව්‍යුහගත
ඒ කියන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ලැබෙන රචනා ශෛලී විභාග ප්‍රශ්න කීපයක් මම මේක උත්සාහ කරා මොන වගේ ස්වරූපයෙන්ද විභාග ප්‍රශ්න යොමු වෙන්නේ. ඒ වගේ මොන වගේ පිළිතුරු ඔබෙන් අපේක්ෂා කරනවද? ඒ පිළිතුරු ලිවීම අනුව ඔබට ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳ අවබෝධයක් දුන්නා. මම හිතනවා දැන් විෂය න්‍යායාත්මක කොටස මේ බොහොම මෑත කාලීනව ඔබ බොහොම සමීපව හොඳට තේරුම් ගත්තා. ඒ තේරුම් ගැනීම තුළ විභාගයට කිසිම සැකයක් නැතුව කිසිම චකිතයක් නැතුව නිර්වුල් මානසිකත්වයෙන් පිළිතුරු ලියන්න මෙන්න මෙහෙමයි කියලා මම හිතන්නේ ධනාත්මක චින්තනයක් ඔබට දැන් වර්ධනය වෙලා ඇති. අපි ඒකේ ඉතුරු කොටස ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් කතා කරලා නිම කරන්න බලාපොරොත්තු වෙනවා.